දේශනාව අපි මෙතනින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කරුණාවෙන් අපි ගාථා සජ්ජායනා කළා පටන් ගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මණි ගම්බීර මනන්ත නාය මණ්ඩිතං පට්ඨාන සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස දේනා නිකමින්සු සුභාජබ්බන්න රංසියා නීල පීතා රත් සේතා මංජටාත ප්‍රහස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච දින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. අද අපිට નિયમિત දේශනාව තියෙන්නේ කතාවත්තු ප්‍රකරණයේ 508 වෙනි පිටුව වචී ભેද කතාව අපි ගිය සතියේ නතර කරේ. ඒ ස්ථානය එතෙන්දී නෝනල මහත්මලා කරුණා පොත්පත් මේව කරගන්න හරව ගන්න එතන විස්තර කරපු ආකාරය ගිය සතියේ එතන නෝන කරුණා කළ ලෝකෝත්තර ධාන තියෙනවා, ලෞකික ධාන දෙකම තියෙනවා. 28 වෙනි ඡේදය ලෞකික ධාන, 29 වෙනි ධානය ලෝකෝත්තර ධාන. ඒකේ 30 වෙනි ඡේදය ලෝකෝත්තර, 31 ලෞකික. ලෝකෝත්තරත් ඒක ඇතුළෙම තියෙනවා. 32 ලෞකික. ලෝකෝත්තරත් ඒ කොටේ සේම තියෙනවා. එහෙමනම් කරුණා කරලා මේක පටලවා ගන්න එපා. තේරුම් කරගන්න. විශේෂයෙන්ම මේ ප්‍රශ්න රටාවෙදි බලන්න ලෞකික ධාන වලට දෙන උත්තරෙත් ලෝකෝත්තර. මෙහි තවත් විශේෂ දෙයක් තියෙනවා. ලෝකෝත්තර ධාන, ලෝකෝත්තර ධාන කිව්වම පළවෙනි ධානය සෝවාන් විදියටයි විස්තර කරන්නේ. දෙවෙනි ධානය සකෘදාගාමි විදියටයි විස්තර කරන්නේ. තුන්වෙනි ධානය අනාගාමි විදියටයි විස්තර කරන්නේ. හතරවෙනි ධානය රහත් විදියටයි විස්තර කරන්නේ. ලෝකෝත්තර ධාන හතර ඒ ආකාරයෙන් ග්‍රහණය කරගත යුතුයි. ඒක නිසා කරුණා කළා ඒකේ ප්‍රශ්නවල වෙනසක් නැහැ, පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒ විස්තර රටාව ගිය සතියේ අපි මේ කොටසේ 32 වෙනි ඡේදයේ නතර කර ආකාරය. අපි ඊළඟ ඡේදයට එන්න විස්තර කරනවා. කරුණා කරලා බලන්න 33 වෙනි ඡේදය අද පටන් ගන්නවා. ලෝකෝත්තරම් ප්‍රථම ධානං සමාපන්නස අත්ති වචී ભેදෝති. අහන කියනවා ලෝකෝත්තර ප්‍රථම ධානය සමානුට වාග් ભેද ඇද්ද? එතකොට කියනවා එසේ කියලා. දැන් සකවාදීන් උත්තරය අහන්නේ, සකවාදීන් ප්‍රශ්න නගන්නේ, උත්තරේ දෙන්නේ පරවාදීන්. එතකොට සකවාදීන් නැවතත් ලෝකෝත්තර ද්විතිය ධානය සමානුට වාග් ભેද ඇද්ද? අන්න බලන්න ද්විතිය ධානයේ ලෝකෝත්තර ද්විතිය ධානයේ කන්නේ විතක්ක ਵਿਚාර රහිතනේව, විචක්ක ਵਿਚාර නැහැනේව. එතකොට ලෝකෝත්තර ද්විතිය ධානං සමාපන්න වචී ભેදෝ න හේවං වත්තබෝ එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. එතකොට 34 වෙනි ඡේදයට අර වගේම යනවා. ඒක විස්තර කරනවා. 34 වෙනි ඡේදයේ ලෝකෝත්තරම් ප්‍රථම ධානං සමාපන්න අති වචී ભેදෝති. ලෝකෝත්තරම් ප්‍රථම ධානං, ලෝකෝත්තරං අහන්න බලන්න ප්‍රථම ධානයේට ඔව් කියනවා. ලෝකෝත්තර ප්‍රථම ධානය සමාන වචී ભેද එසේ කියලා. ලෝකෝත්තර ද්විතිය ධානය සමානට ද්විතිය ධානයට එසේ නොකීතිය කියන දැන් මෙතන ලෝකෝත්තර ප්‍රථම ධානයට කියන වචී ભેද ඇද්ද එසේ කියනවා. දැන් බලන්න මේ එක සමාන
එකේ දෙකේ තියෙන පළවෙනි ධානයේ සහ දෙවෙනි ධානයේ තියෙන වෙනස්කම් හිතට ගන්න. ඊළඟට 34 වෙනි ඡේදයට එනවා ලෝකෝත්තර ප්‍රථම ධානය සමහරට වාග් ભેදයක්ද කියලාම ඔව් කියනවා. ලෝකෝත්තර තතිය ධානය චතුර්ථ ධානය සමහරට වාග් ભેදයක්ද එසේ නොකිය යුතුයි. දැන් ඒ කතන්දර පැහැදිලි වෙන්නම ඕන. 35 වෙනි ඡේදය ලෝකෝත්තර ද්විතිය ධානය සමහරට වාග් ભેද නැද්ද? නැද්ද? නකාරයෙන් නැද්ද? ද්විතිය ධානය සමහරට වාග් ભેද නැද්ද? ඔව්. වාග් ભેද නැහැ. පරවාදීන් උත්තර දෙනවා නැහැ කියලා. ලෝකෝත්තර ප්‍රථම ධානය සමානුට වාග් ભેද නැද්ද? ලෝකෝත්තර ප්‍රථම ධානයට එසේ නොකිය යුතුයි. ඇයි? විතක්ක ਵਿਚාර තියෙන නිසා එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා කරුණාකරලා. පැහැදිලි කරගන්න කරුණාවෙන් තියෙන සටහන් මතක තියාගන්නත් ඕන. 36 වෙනි ඡේදයේ ලෝකෝත්තර ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය සමෝධ වාග් ભેද නැද්ද? ලෝකෝත්තර ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය සමෝධට වාග් ભેද නැද්ද? 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 එසේ නැහැ. ඔව්. පළවෙනි ධානයේ නොවේ. ලෝකෝත්තර ප්‍රථම ධානය සමෝධ වාග් ભેද නැද්ද? ආන බලන්න එතකොට එසේ නොකිය යුතුයි. මේ වචන වල තියෙන රටාවත් එක්ක හොඳටම කල්පනාවට ගන්න ඕන, හිත යොදන්න ඕන, අහන්නේ මොකද්ද කියන එක අනිවාර්යයෙන්ම තේරුම් ගන්නත් ඕන. 37 වෙනි ඡේදය සමවනුට වාග් ભેද ඇති නොකිය යුතුද? පරවාදීන් අහනවා. ඒ ප්‍රශ්නය අහන්නේ පරවාදීන් අහනවා. සමවන්නහුට වාග් ભેද ඇති නොකිය යුතුද? සකවාදීන් දැන් උත්තර දෙනවා ඔව්. එසේය. භාග්‍යවතුන් වහන්සේ විතක්ක ਵਿਚාරෝ වාග් සංකාරයහ කියලා කියනවා. වදාරන ලද නොවේද? ප්‍රථම ධානය සමවන්නහුට විතක්ක ਵਿਚාර ඇත්තේම නොවේද? ඔන්න විස්තර කරන ආකාරය කරුණා කරලා බලන්න. 37 වෙනි ඡේදය විතක්ක ਵਿਚාර තියෙනව නේද කියලා අහනවා. අහුවම සකවාදීන් උත්තර දෙනවා ඔව්. එතකොට තාපනා විදන හංචි විතක්ක ਵਿਚාරා වචී සංඛාරා බුත්තා භගවතා පඨම ධානං සමාපන්නස්ස අත්ති විචක්ක ਵਿਚාරා. මෙන්න තපනාව ඉදින් භාග්‍යතුන් වහන්සේම විතක්ක ਵਿਚාරයෝ වාග් සංකාරයයි වදාන ලද නම් ප්‍රථම ධාන සමවනුට විතක්ක ਵਿਚාරෝ ඇත්නම් මේ වාක්‍ය ඉවර නැහැ. ඇත්නම් එහෙයින් බවත සමවන්නුට වාග් ભેද ඇති කිය යුතුයමය. තේන වතරේ වත්තබ්බෝ සමාපන්නස්ස අත්ති වචී ભેදෝති. එහෙනම් බවත සමාපන්නවුන්ට වාග් ભેද ඇති කිය යුතුයමයි කියලා අවසාන කරනවා. කරුණා කරලා පැහැදිලි කරගෙන මේ වචී ભેදය කියන එක මම මුලදීම විස්තර කරා. අහෝ දුකයි කියලා කතන්දරයක් මේ සර්වාස්වාදීන්ගෙන් ආරම්භ වුණු මේ මහායාන දර්ශනවල පරවාදී දර්ශනවල තියෙනවා කියලා අපි මුලින්ම කියා දුන්නා. හරි. ඊළඟට 510 පිටුව කරුණා කළ 38 වෙනි ඡේදයට එන 38 වෙනි විතක්ක ਵਿਚාර වූත්තා භගවතා පඨම ධානං සමාපන්නස්ස අත්ති විතක්ක ਵਿਚාරෝති අත්ති තස්ස වචී ભેදෝති. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ විසින් විතක්ක ਵਿਚාරෝ වාග් සංඛාරයයි වදාන ලද ප්‍රථම ධාන සමානුට විතක්ක ਵਿਚාර ඇති ගෙන ඔහුට වාග් ભેද ඇද්ද? ඔව්. වාග් ભેද තියෙනවා. සකවාදීන් ප්‍රශ්න අහනවා, පරවාදීන් උත්තර දෙනවා ඔව්. එසේය. එතකොට සකවාදී අනුയോഗ පඨවි කසින ප්‍රථම ධාන සමවනුට විතක්ක ਵਿਚාරෝ ඇත. වාග් ભેද ඇද්ද? එතකොට පඨවි කසිනිය සම්බන්ධයෙන් කියනකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා මෙතන විස්තර කරනවා. කසින වලදී අත් වශයෙන්ම ප්‍රථම ධාන සමවන්නහුට විතක්ක ਵਿਚාරෝ ඇත. වාග් ભેද ඇද්ද? එසේ නොකිය යුතුයි කියනවා. මෙතෙන්දී අත් වශයෙන්ම පඨවි කසින ආදී දේවල් වලදී පරිකර්ම අවස්ථාව තමයි
පරිකර්ම අවස්ථාවේ තියෙනවා. නමුත් උග්ඝහ අවස්ථාව වෙනකොට ඒක නැති වෙනවා. උග්ඝහ අවස්ථාවේදී ඒ ආරම්මණය මනසට දරාගෙන තියෙනවා. එතකොට ආරම්මණය කෙරෙහි හිත නොයදා මනසේ ඇති සටහන කෙරෙහි හිත යොදන්න පුළුවන්. ඒ උග්ඝහ අවස්ථාව කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හොඳයි. ඊට පස්සේ 30 එතෙන්දී පරවාදීන් උත්තර දෙනවා න හේවං වත්තබ්බෝ කියලා කියනවා. 39 වෙනි ඡේදයට යනවා අපි දැන් ඊළඟට. 39 වෙනි ඡේදය කියන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් ගැමණු කතා කරන්නේ. ඔව්. මේ දැන් මේ 38 වෙනි ඡේදයේ පැහැදිලි කරා ප්‍රථම ධානය සමවන්නට විතක්ක ਵਿਚාර ඇති කියලා. ඒකද එහෙමයි කියලා කියනවා. ඔව් එතකොට ඔව් ඒකේ සකවාදී පරව ඔව් ඊට පස්සේ ඊළඟ ඡේදයේ කියනවා පඨප ධානය සමවන්න විතක්ක ਵਿਚාර ඇත. ඊට පස්සේ කියනවා එසේ නොකිය යුතුයි කියලා. දැන් මේ ස්ටේට්මන්ට් දෙකේම පරස්පර විරෝධී නිසා එතකොට මේ ප්‍රථම ධානයේ වෙනසක් නැහැනේ. මේ අපි මේ පඨවි කසණී කියලා අපි මේ ඒ විදිහට ගියොත් හරි නැතුව මේ ප්‍රථම ධානයේ වෙනසක් නැත්නම් මේ දෙක මේ ගැලපෙන්නේ නැති වෙන්නේ කොහොමද සර්? මේක එකක් මේ විතක් විචාර තියෙනවා කියනවා අනිත් ඒ කියන හැම කියන්න එපා කියලා. නෑ මෙතන මොකද්ද හරි එක? හරි. මාත්‍ය කියපු කතන්දරේ දැන් බලන්න සමහන් දැන් 37 සමහනුට වාග් ભેද ඇති නොකිය යුතුද? ඔව්. එතකොට කියනවා සකවාදීන් ඉදින් බාතුන් වහන්සේ විසින් විතක්ක ਵਿਚාරෝ වාග් සංකාරය වදරන දම් ප්‍රථම ධානය සමහනුට විතක්ක ਵਿਚාරෝ ඇත්නම් වාග් ભેද ඇතයි නොකිය යුතුමයි. කිය යුතුමයි. මෙතන තවත් බලන්න පහුගිය ස්ථානවල දැන් මෙතන අලුත් කාරණයක් ආව මහත්මයා 38 වෙනි ඡේදයට. භාග්‍යවතුන් වහන්සේ විසින් විචක්ක ਵਿਚාරෝ වාග් සංඛ්‍යාරය වදාරලද? ඒක හරිනේ. ඒක හරිනේ. එතකොට විතක්ක ਵਿਚාර පළවෙනි ධානයේ තියෙනවා. ප්‍රථම ධානය සමහරට විතක්ක ਵਿਚාර ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්ද? ප්‍රශ්න නගන්න කවුද? සකවාදී. ප්‍රශ්නයක් අහනවා එහෙනම් ඔහුට වාග් ભેද ඇද්ද? එසේය කියනවා. එසේය කියනවා. එතකොට මේ ප්‍රථම ධානය භාග්‍යවතුන් වහන්සේ විතක්ක ප්‍රථම ධානය සමහරට විතක්ක ਵਿਚාර ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්ද? එසේය කියනවා. එතකොට සකවාදීන් මේ ප්‍රශ්නේ විස්තරණය කරනවා. සකවාදී අනුയോഗය කියලා කියන්නේ විස්තරණය කරනවා. ඒ ප්‍රශ්නෙම ටිකක් වෙනස් ආකාරයකට දිනවා. පඨවි කසින ප්‍රථම ධානය සමවන්න උන්ටාන්. මෙතන 38 වෙනි ඡේදයේ කියවුනේ නැහැ පඨවි කසිනියක්. දැන් 38ෙම අනුയോഗය කියනවා පඨවි කසිනියක් ගැන. පඨවි කසිනිය ඉදිරිපත් ප්‍රථම ධානය සමවන විතක්ක ਵਿਚාරෝ ඇත. ඔහුට වාග් ભેද ඇද්ද? එතෙන්ද තමයි එසේ නොකිය යුතුයි කිව්වේ. ඇයි? මේ පඨවි කසින ප්‍රථම ධානය සමවනුට විතක්ක ਵਿਚාරෝ ඇත කියනකොට ධානයට සමවද මේ විස්තර කරගන්න ධානයේ අවස්ථා කීපයක් තියෙනවා. පරිකර්ම, උග්ඝහ නිමිත්ත, පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත. එතකොට ඒ දෙකේදී පරිකර්ම නිමිත්තේදී පඨවි කියලා හිතින් හෝ කියන්න ඕන, වචනයෙන් හෝ කියන්න ඕන. ඊට පස්සේ උග්ඝහ නිමිත්තේදී ඒ පරිකර්ම ධාන සටහන එහෙම නැත්නම් පරිකර්ම සටහන ඉවත් වෙලා සේම ඒ සටහන ගොඩ නැගෙනවා. ඒකට තමයි උග්ඝහ කියන්නේ. එතකොට ඒ දිහා බලා ගන්න ඉන්න අවශ්‍ය නැහැ. වෙන තැනකට ගිහිල්ලා වුණත් උග්ඝහ නිමිත්ත මෙනෙහි කරන්න පුළුවන්. එතෙන්දී වාග් ભેදයක් ඇත්තේ නැහැ. ඔහුට වාග් ભેද ඇද්ද? අන්න ඒකට තමයි මේ එසේ නොකිය යුතුයි කියලා කිව්වේ. අතෙන්දි කිව්ව එක එකක්. මේ පඨවි කසිනට කියන එක එකක්. ඒක නිසා ඒ දෙකේ තේරුම් දෙක හොඳට ග්‍රහණය කරන්න අවශ්‍යයි. මේ අත් වශයෙන්ම මේ ප්‍රශ්න නැගෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ, ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ බුද්ධ ධර්මයේම තියෙන නොයෙක් කොටස්
අරගෙන මිසක් අමුතු විරුද්ධවාදී දේවල් නොවේ කියලා එක මුලින්මත් කිව්වා. පරවාදීන් බුද්ධ ධර්මයේ නොඑක් කොටස් වැරදි ආකාරයෙන් අල්ලගෙන ගිහිල්ලා නතර වෙනවා. සකවාදීන් කරන්නේ බුද්ධ ධර්මයේම කොටස් ග්‍රහණය කරගෙන ඒක විග්‍රහ කර ගැනීමෙන්ම නතර වෙනවා. මේ ප්‍රශ්න ගොඩනගෙන ආකාර දෙකේම වෙනස තේරුම් ගන්න ඕන. ඒක නිසායි මේකේ තියෙන්නේ. එතකොට හරි 39 වෙනි ඡේදයට එන්න භාග්‍යවතුන් වහන්සේ විතක්ක ਵਿਚාරෝ වාග් සංඛාරයේ වදාන ලදී. ප්‍රථම ධානය සමවනුට විතක්ක ਵਿਚාර ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්ද බලන්න. වාග් ભેද ඇද්ද? ඔව් එසේය. විතක්ක ਵਿਚාරවල වාග් ભેද තියෙනවා කියනවා. සකවාදී අනුව ආපෝ කසින තේජෝ කසින ඕන්න වායෝ කසින නීල කසින දැන් අතන එකක් කිව්වේ. පඨවි කසිනේ විතරයි. ඉතින් ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ප්‍රථම ධානය සමවනුට විතක්ක ਵਿਚාරෝ ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්දා. අර කියපු එකටම බලන්න 38 වෙනි එකේ දෙවෙනි ඡේදය හා සමානව මේ උත්තරෙත් එකග කරනවා එසේ නොකිය යුතුමය කියලා උත්තර දෙනවා. දැන් බලන්න ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. 40 වෙනි ඡේදය නවත්තබ්බං සමාපන්නස අති වචී ભેදෝති. සමාපන්න වාග් නොකිය යුතුද? සමවන්නට වාග් ભેද ඇති නොකිය යුතුද? දැන් මේ ප්‍රශ්නේ නගන්නේ පරවාදීන්. සකවාදීන් උත්තර සමාපන්නන්ට වාග් ભેද ඇති නොකිය යුතුද? ඔව්. සමාපත්තියට සමයදුන නම් වචී ભેදයක් නැහැ. ඒක නිසා සකවාදීන් උත්තර දෙනවා ඔව්. ඔව් කියලා. එතකොට පරවාදී අනුയോഗ භාග්‍යවතුන් වහන්සේන් වාග් තොමෝ විතක්ක සමුට්ඨානයයි වදාරන ලද නොවේද? ප්‍රථම ධානය සමවන්නුට විතක්ක ਵਿਚාරෝ ඇත. එතකොට ප්‍රථම ධානය සමවන්නුට විතක්ක ਵਿਚාරෝ ඇත කියලා. එතකොට සකවාදීන් උත්තර දෙනවා එසේය. එතකොට අනුയോഗ තපනාව පරවාදීන්ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වාග් තුමෝ විතක්ක ਵਿਚාර සමුට්ඨානයයි වදාරන ලද නම් ප්‍රථම ධානය සමවන්නුට විතක්ක ਵਿਚාරෝ ඇතනම් ප්‍රථම ධානයට විතක්ක ਵਿਚාර තියෙනෝනේ. එයින් භවත සමවන්නුට වාග් ભેද ඇති කිය යුතුමය. අපි අනිත් එක තවත් පොඩි කාරණයක් අපි මේ ගැමුණු මහත්තයාට මම මේ කතා කරන්නේ. ඔව් සහන් ඉන්න තෙරුවන් සරණයි. මෙතෙන්දී විතක්ක කියන එකේ තේරුම දැන් පළවෙනි ධානය සූදානම් වෙලා ආදී වශයෙන් ගිහිල්ලා වාඩි වෙලා ඒ ක්‍රමානුකූල කර්මස්ථානයේ ඉඳගෙන අපි හිත තැම්පත් කරගෙන ඒ කාර්යයට සූදානම් වෙනකොට හිත දුවනෝ නොඑක් නෙක් ආකාරය. විතක්කය කියන්නේ ඒක. හිත ගෙනගෙන තියෙන ආකාරය විතක්කය. විතක්කය කියන එකට ඊටාම සූක්ෂම ආකාරයෙන් එතකොට පැහැදිලි වෙන්න ඕන විතක්කයෙන් මොකද්ද නීවරණය යටපත් වෙන තීන මිද්දය යටපත් වෙනවා. එතකොට පැහැදිලි වෙන්න ඕන තීන මිද්දය යටපත් වෙනවා නම් ප්‍රකෘති සිහියෙන් නැගී සිටිනවා. ප්‍රකෘති සිහියෙන් අවදියෙන් බුද්ධිමත්ව ඒ දෙස බලාගෙන ඉන්නෝ විතක්ක. විචාර කියන්නේ විචාරයක් විතක්කය සම්පූර්ණ නූනනම් විචාරයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. අපි විචාරය කරනවා කියන්නේ අරමුණේ හැසිරෙනවා කියන එකනේ. මම උදාහරණ එහෙම දීලා තියෙනවා අරමුණේ හැසිරෙනවා. අරමුණේ හැසිරෙන්න බෑ විතක්කයට නැగిලා නැත්තම්. විතක්කය හොඳට ක්‍රමානුකූලව පිහිටුවනනම් විතරයි එතකොට අපිට ලොකු හිතට ධෛර්යයක් ශක්තියක් ඇති වෙනවා. හේතුව අනේ මගේ හිත දිව්වේ නෑ. මගේ හිත මෙච්චර වෙලාවක් එක අරමුණේ තියෙනවා. ධෛර්යවත්ව තීරණය කරගන්නවා. ඒ විතක්ක ਵਿਚාර දෙක ඊටාම සූක්ෂමයි.
භාවනා කරලා හුරු පුරුදු තියෙන්න ඕන. ඒකට ඊටාම බොහෝම උත්සාහවන්ත කරුණු දෙකක් විතක්ක ਵਿਚාර. හොඳයි. එහෙමනම් 40 වෙනි ඡේදයේ නවත්තම් සමාපන්නස අති වචී බේදෝති කියලා කියනවා. ඊට පස්සේ විස්තර කරනවා භාගතුන් වහන්සේ වාක්තමෝ විතක්ක ਵਿਚාර සමුත්ථානය වදාරන ලද නොවේද? ප්‍රථම ධානය සමුවනට විතක්ක ਵਿਚාරෝ ඇත. ඕ සකවාදීන් උත්තර දෙනවා. අනුയോഗය තපනාව විස්තර කරනවා. ප්‍රථම ධානය සමුවනට විතක්ක විචාරෝ ඇතනම් ඉවර නෑ. භාගතුන් සමුවනට වාග් ભેද ඇති කිය යුතුයමයි. පාපනාව එහෙන් බවත සමුවනට වාග් ભેද ඇති කිය යුතුයමයි කියලා විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න මේ කොටස තීරණය වෙන ආකාරය චුට්ටක් කල්පනාවට ගන්න ඕන. ඒකේ 41 වෙනි කොටස අපි ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වාග්තමෝ විතක්ක සමුට්ඨානයයි වදාරන ලදී. ප්‍රථම ධානය සමවනුට විතක්ක ਵਿਚාර ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්ද? සකවාදීන් මේ අහන්නේ ප්‍රශ්නේ අහන්නේ සකවාදී. ඉස්සර ප්‍රශ්නේ 40 පරවාදී. 41 සකවාදී. එතකොට පරවාදීන් උත්තර දෙනවා ඕ. එතකොට සකවාදී අනුയോഗයේ තියෙනවා බලන්න මෙන්න සංඥා සමුට්ඨානං වාචා වුත්තා භගවතා ဒုတိ ය ධානං සමාපන්නස් අත්ති සංඥා අත්ති තස්ස විතක්ක ਵਿਚාරෝති. ඔන්න විස්තර කරන ආකාරය. එතකොට 41 අනුയോഗය කියනවා භාග්‍යවතුන් වහන්සේ විසින් වාග්තමෝ සංඥා සමුට්ඨානයයි වදාරලාදී ဒုတိ ය ධාන සමුට සංඥායත ඔහුට විතක්ක ਵਿਚාරයෝ ඇද්ද? පරවාදීන් උත්තර දෙනවා හේවං වත්තබෝ ඔහුට විතක්. දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ වාග්තමෝ සංඥා සමුට්ඨානයයි වදාරන ලදී. ဒုတိ ය ධාන සමුට සංඥා ඇත. ඔහුට විතක්ක ਵਿਚාරයෝ ඇද්ද? මේ මොකද්ද? මෙතන ප්‍රශ්නයක් නෑ නේද? මෙතන තියෙන්නේ මෙන්න උත්තරේ. ဒုတိ ය ධානං සමාපන්නස අත්ති සංඥා. ඒකේ සංඥාව තියෙනවා. අත්ති තස්ස විතක්ක ਵਿਚාරාති. ඔන්න උත්තරේ තියෙනවා. මෙතන ဒုတိ ය ධානය. ඒ මොකද ဒုတိ ය ධානයේ විතක්ක ਵਿਚාරය නැහැ. විතක්ක ਵਿਚාර මේ රූප සම විතක්ක ਵਿਚාර රූප සම කියලා පොතේ සඳහන් වෙනවා. ඒක නිසා ඒ කොටස කල්පනාවට ගන්න ඕන. ඊළඟට කරුණාවෙන් 514 වෙනි ඡේදයට 514 වෙනි පිටුවට එන්න 42 වෙනි ඡේදය විතක්ක ਵਿਚාර විතක්ක මට වැරදුනා. විතක්ක සමුට්ඨාන වාචා වුත්තා භගවතා ප්‍රථම ධානං සමාපන්නස අත්ති විතක්ක ਵਿਚාරාති අත්ති තස්ස වචී බේදෝති. එහෙනම් කියන්න භාග්‍යවතුන් වහන්සේ වචනය විතක්ක සමුට්ඨානයයි වදාරන ලදී. ප්‍රථම ධාන සමවනුට විතක්ක ਵਿਚාරෝ ඇතිගෙන ඔහුට වාග් ભેද ඇද්ද? සකවාදීන් ප්‍රශ්නේ අහන්නේ පරවාදීන් උත්තර දෙනවා ඔව්. පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ අනුയോഗය කියනවා මෙන්න විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ වචනය සංඥා සමුට්ඨානයයි වදාරන ලදී. ဒုတိ ය ධාන චතුර්ථ ධාන ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන සමානුට සංඥායත ඔහුට විතක්ක ਵਿਚාරයෝ ඇද්ද? මෙතෙන්දී තවත් මේවත් දියවිත්ත ආකාරයන් ගැන හිත යොදන්න ඕන. දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ වචනේ සංඥා සමුට්ඨානය වදාළේ. තතිය ධාන චතුර්ථ ධාන පැහැදිලිද? එතකොට විතක්ක ਵਿਚාර නැහැ. ආකාසානං විඥානං ඡාද ආකින්චායතන. මෙතන නේව සංඥා නාම සංඥායතන දාලා නැහැ. දැන් තවත් ඒවා පැහැදිලි වෙන්න ඕනේ. ඇයි නොදැම්මේ කියනකොට උත්තරේ ඔකට ළඟ තියෙනවා. එතකොට ආකින්චඤ්ඤායතනේ තමයි සංඥාව පොඩ්ඩක් හරි තියෙන නිසා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. නිරෝධ සමාපත්තියේදී ඒ කාර්යය කෙරෙනවා. එහෙමනම් නේව සංඥා නා සංඥායතට ඇතුල් වීම සමයි සංඥා ඇත්තෙත් නැත කියන தത്വයට ඇති වෙනකොට සංඥාවක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා තමයි නේම සංඥා නා සංඥායතනේ මෙතන සඳහන්
නොවෙන්නේ. දැන් බලන්න ඒකට කියනවා පරවාදීන් උත්තර දෙනවා එසේ නොකිය යුතුයි. ඇයි? සතිය ධානයේ ඉඳලා මේ ප්‍රශ්න පටන් ගන්න. එතකොට විතක්ක ਵਿਚාර ආදී දේවල් නැහැ. ඇද්ද? ඇද්දවම නැහැ කියනවා. එසේ නොකිය යුතුයි. මෙන්න උත්තර දෙනවා පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ 42 වෙනි ඡේදයේ සමාපන්නස අති වාචී ભેදෝති. සමාපන්නස නැවත අතර ඒ ප්‍රශ්නයමයි අති වාචී ભેදෝති. එතකොට කියනවා ආමන්තා. ආමන්තා කියන්නේ ඕ. ඊට පස්සේ සකමාදී අනුയോഗය. තනු පඨම ධානං සමාපන්නස වාචා නිරුද්ධා හෝති අත්තේව සුත්තං සෝති. මෙන්න සූත්‍රයක් තියෙනවම නේද? මෙන්න ප්‍රථම ධානය සමහරට වචන නිරුද්ධ වෙතේ වදාළ සූත්‍රයක් ඇත්තේම ඔව්. එතකොට පරවාදීන් උත්තර දෙනවා ඔව්. එතකොට විස්තර කරනවා කරුණා කළා ඔව් කියලා උත්තර දෙනවා. එතකොට අනුയോഗය තපනාව බලන්න සකවාදීන් ඒක ඉදිරිපත් කරන්නේ මෙන්න උත්තර දෙන ආකාරයේ කරුණා කළා 43 වෙනි ඡේදය ප්‍රථම ධානය සමරුණ වචන නිවිරුද්ධ වෙති වදාළ සූත්‍රයක් ඇත්තේම එසේය. ඉදින් ප්‍රථම ධානය සමවන්නුහුට වචන නිරුද්ධ වෙති වදාළ සූත්‍රයක් ඇත්නම් භවත සමවන්නුහුට වාග් ભેද ඇති නොකිය යුතුයමයි. සමවන්නුහුට වාග් ભેද ඇති නොකිය යුතුයමයි කියලා පැහැදිලි කරගන්න කරුණා කරලා මේ නැවත එක අවසන් කරනවා නොච වතරේ වත්තබ්බෝ සමාපන්නස අති වාචී ભેදෝති කියලා කියනවා. ඊළඟට කරුණා කරලා 44 බලන්න කරුණා කරලා ප්‍රථම ධානං සමාපන්නස වාචා නිරුද්ධා හෝති අත්තේව සුත්තං අත්ති තස්ස වාචී ભેදෝති 44 විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා ආමන්තා එසේ කියලා පරවාදීන් උත්තර දෙනවා. ඊළපස් නැවතත් සකවාදීන් අනුയോഗ ද්විතිය ධානය සමවනුට විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙති වදාළ සූත්‍රයක් ඇත්තේමන ගෙන ඔහුට විතක්ක ਵਿਚාරයෝ ඇද්ද? ද්විතිය ධානය කියනොන හේවං වත්තබ්බෝ. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නේ අහන්නේ පළවෙනි ධානය නෙවෙයි ද්විතිය ධාන සමාපන්නස්ස. ද්විතිය ධාන සමාපන්නස්ස. ඒක නිසා න හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා කරුණා කරලා ඒ කොටස බලන්න. ඊට පස්සේ 45 වෙනි ඡේදය පටන් ගන්නවා. 45 වෙනි ප්‍රථම ධානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හෝති අත්තේව සුත්තන්තාති අත්ති තස්ස වචී ભેදෝති. මෙන්න නැවතත් ප්‍රථම ධානය සමාපන්නහුට වචන නිරුද්ධ වෙති වදාළ සූත්‍රාන්තයක් ඇත්තේය. වාග් ભેද ඔහුට වාග් ભેද ඇද්ද? එතකොට පරවාදීන් උත්තර දෙනවා ඔව්. අර ဒုတိ ය ධානයට නැහැ කිව්වා ප්‍රථම ධානයට ඔව් කියනවා. මෙන්න ආමන්තා කියලා උත්තර දෙනවා. කරුණා කළා 516 වෙනි කරුණා කළා 516 වෙනි පිටුව ගොඩාක් විස්තර තියෙනවා. එතකොට මේ සකවාදීන් අනුയോഗයේ ද්විතිය ධානය සමාපන්නස ප්‍රීති නිරුද්ධා හෝති. මේක පැහැදිලි කරගන්න ඕන. තතිය ධානං සමාපන්නස ප්‍රීති නිරුද්ධා හෝති. මේවත් තේරෙනවා දැන්. චතුත්ථ ධානං සමාපන්නස්ස අස්සාස පස්සාස නිරුද්ධෝ හෝති. ආකාසානං ඡායතනං සමාපන්නස්ස රූප සංඥා නිරුද්ධෝ හෝති. ආකාසාන රූප සංඥාව නිරුද්ධ වෙනවා. ආකින්චයතන සමාපන්නස්ස විඥානං ඡායතන නිරුද්ධෝ හෝති. නේව සංඥා නා සංඥාතන සමාපන්නස ආකින්චයතන සංඥා නිරුද්ධෝ හෝති. සංඥා වේදිත නිරෝධෝ සමාපන්නස සංඥාච වේදනාච නිරුද්ධෝ හෝති. දැන් පැහැදිලි. සංඥාවයි වේදනාවයි දෙකම නිරුද්ධ වෙනවා. අත්තේව සුත්තාන්තයක්. මෙන්න සූත්‍රයක් ඒ ආකාරයෙන් තියෙනම නේද කියලා අහනවා. එතකොට අහනවා පරවාදීන්ගෙන් අහුවම පරවාදී උත්තර දෙනවා න හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා. දැන් මෙතන පොඩි කාරණයක් තියෙනවා. ඒව කල්පනාවට ගන්න ඕනේ. මේකේ විස්තර කරන්නේ ආකාසානං ඡායතන රූප සංඥා නිරුද්ධයි. එතකොට රූපය ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. රූපය ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. ආකින්චායතට යනකොට
මේ විඥානං ඡායතන ආකාසානං ඡායතන ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. ආකින්චඤ්ඤායතනට විඥානං ඡායතන ප්‍රතික්ෂේප කරනවා. ආකින්චඤ්ඤායතනට යනකොට නේව සංඥා නා සංඥායතනයට යනකොට ආකින්චඤ්ඤායතනය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ එක එක ධානයෙන් ඉහළට යන එහි දැක්වෙන ඵල විපාක වලට වඩා බලාපොරොත්තු ස්ථානය ප්‍රණීතයි හොඳයි යහපත් කියලා ප්‍රතිපත්තියේ ඉන්නවා. රූප ධාන අන්තිමේ චතුත්ථ ධානයේ ඉඳගෙන ආකාසානං ඡායතනට යනකොට ඒක ඔය කට්ටිය පැහැදිලි ආකාශ කසිනියෙන් තොර අනිකුත් කසින නාමයෙන් එහෙකින් එතෙන්දී රූපය ප්‍රතික්ෂේප කරගෙනයි ආකාසානං ඡායතනට යන්නේ. රූපය දිරනවා නැති වෙනවා මැරෙනවා ලෙඩ වෙනවා ආදී වශයෙන් මෙනෙහි කරලා ඊට වඩා හොඳයි අරූපය කියලා ආකාශය ඒක විස්තරණය කළා අනන්ත ආකාශය වශයෙන් මෙනෙහි කිරීමෙන් පසු ආකාසානං ඡායතන සිත උදා කර ගන්නවා කියලා පැහැදිලි කරනවා. එතකොට මේ කොටස ටිකක් විස්තර කර ගන්න පැහැදිලි කර ගන්න ඕන ඒ ටික කල්පනාවට ගන්නත් අවශ්‍යයි. හොඳයි. ඊට පස්සේ 46 වෙනි ඡේදය විස්තර කරනවා නවත්තබ්බං සමාපන්නස් අති වචී ભેදෝති. ආපව් නවතත් අහනවා සමාපන්නස වාග් ભેද ඇතයි නොකිය යුතුද? මෙන්න පරවාදීන් උත්තර දැන් මුලදී පටන් ගන්නකොටත් විස්තර කර පරවාදීන් උත්තර මේ පරවාදීන් ප්‍රශ්න අහන ක්‍රමයක් තියෙනවා. නොකිය යුතුද බලන්න. නකාරයෙන් උත්තරය මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඒක හැම වෙලාවෙම මතක තියාගන්න ඕන. එහෙම අවස්ථාවක් ආවොත් පරවාදීන්ගේ උත්තර එහෙම නැත්නම් පරවාදීන් මට වැරදුනා පරවාදීන්ගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන ක්‍රමය මේ විදිහේ බව මතක තියාගන්න. නොකිය යුතුද? එසේය. නවත්තබ්බං සමාපන්නස අති වචී බෝධිති. එහෙනම් කියන්නේ පාද නොකිය යුතුද? සකවාදීන් උත්තර දෙනවා මන්ට. භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රථම ධානය ශබ්දය කණ්ඨකයි වදාරන ලද්දේ නොවේද? මේ මොකද්ද මේ තියෙන වචනේ තේරුම? කණ්ඨකෝ කණ්ඨක නෝනලා කරුණා කරලා මේවා කොටස් වශයෙන් දැනගන්න ඕන. කණ්ඨක අංගුත්තර නිකායේ 6 වෙනි කාණ්ඩයේ කණ්ඨක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා පිටු 240 කණ්ඨක සූත්‍රය. එතකොට කණ්ඨක සූත්‍රයේ කියනවා කණ්ඨක 10ක් ගැන කියනවා. කණ්ඨක කියලා කියන එකේ තේරුම කණ්ඨක කියන්නේ මේ ගස්වල ඇති වෙන ලාටු වලින් හැදෙනා වූ කටුව කණ්ඨක කියලා කියනවා. ගස්වල ලාටු වලින් ඇති වෙන හැදලා මේක පාළි මේ ටීකාවල විස්තර කරනවා කණ්ඨක කියන වචනේ මේතන විස්තර කරනවා කණ්ඨක 10ක් ගැන කියනවා. එතකොට කණ්ඨක තියෙන විවේකයට මේ විවේකයට කණ්ඨකේ තමයි සංගනිකාරම්මණය. ඒ කියන්නේ එක එක්කෙනාත් එක කතා කර කර ඉන්නේ. අසුබ නිමිත්තට කණ්ඨක තමයි සුබ නිමිත්ත. ඉන්ද්‍රිය ගුප්ත ద్వාරයට කණ්ඨක තමයි විසූක දර්ශනය. බඹසර වසන්නට කණ්ඨකය තමයි මාගම. ප්‍රථම ධානයට කණ්ඨක තමයි ශබ්දය. ද්විතිය ධානයට කණ්ඨක තමයි විතාක ਵਿਚාරය. තතිය ධානයට කණ්ඨක තමයි ප්‍රීතිය. චතුර්ථ ධානයට කණ්ඨක තමයි ආස්වාස ප්‍රාස්වාසය. දැන් හොඳටම පැහැදිලි වෙන්න ඕන. පැහැදිලි වෙන්න ඕන මේ කියපු කරුණෝ. සංඥා වේදිත නිරෝධයට කණ්ඨක තමයි සංඥාවයි වේදනාවයි. රාග ద్వේෂ මෝහ සේරම කණ්ඨක. මෙන්න ඒ සූත්‍රයේ විස්තර කරනවා ඒක පිළිලයක් වගේ කියන අදහසක් නේද වෙන්නේ. ඔව් හරි. ඒවත් කණ්ඨක කියලා කියන්නේ නෝන මේකේ තියෙන ගස්වල ඇති වෙන ලාටු වලින් හැදෙන කටුව කියලායි විස්තර කරන්නේ. ගස්වල හැදෙන පිළිලය කියන එක නම් ටිකක් අසාධාරණත් නෑ සාධාරණයි වගේ කියනවා.
පිළිලය කියන එකෙන් තේරුම නොවන ඒක වැඩෙනවනේ පිළිලය කියන එකෙන් අවිහිරයක් වගේ නිසා දැන් අර දැන් ආනාපාන සතියේ ශබ්දය අවිහිරයක්. අර ඒ වගේ අවිහිරයක් වගේ ඒකයි මම පිළිලයක්. අවහිරයක් ගත හැකි පිළිලය කියන එක ගත හැකි වගේ නමුත් පිළිලය කරන්නේ ඒකත් වැඩෙන එකනේ කරන්නේ. ඒක වැඩිනෝනේ ඒ ප්‍රධාන මේ ගහේ තියෙන සාරය උරාගෙන බීලා ඒ ගහ මරාගෙන මේක වැඩෙනෝනේ. ඒකයි මේකෙන් තේරුම දැන් මේ බඹසර මණ්ඩෝක මාගමට වැඩිමක් වෙන්නේ නැහනේ. මාගම කරන්නේ මොකද්ද? මේ බඹසර වසන එක්කෙනාගේ බඹසර කඩන එකනේ කරන්නේ. ප්‍රථම අධ්‍යානයේ ශබ්දය කණ්ඨකයක්. ද්විතිය අධ්‍යානයේ විතක්ක ਵਿਚාර කණ්ඨක. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරයක් ගන්න බෑ ද්විතිය අධ්‍යානයට ආවන් පස්සේ. ඒක මොකෝ විතක්ක ਵਿਚාර ගත්තොත් ආපහු පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ ඒක ස්ථාවර කරගන්න බැරි වෙනවා. නමුත් පිළිලය හරි පිළිලේ තේරුම පිළිලය වැඩෙනම ඒ ප්‍රධාන ගහේ සාරය උරා සමහර විට ඒ ගහ මරනවා. ඒ ගහේ සාරය උරාගෙන පිළිලය වැඩෙනවා. ඒක මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඒක කොහොම ගලපනවද කියලා. දැන් මාගම විසින් බඹසරේ මරනවා. ඒ වගේ බඹසර නැති කරනවා. ඒක ගත්තට වරදක් නැහැ. මාගම කරන්නේ මාගමට වැඩිමක් වෙන්නේ නැහනේ. මාගමත් ජීවත් වෙනවා. මාගම කරන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ. එයා කරන්නේ අර බඹසර වසන එක්කෙනාගේ බඹසර නැති කරනවා මිසක මාගමට වර්ධනයක් වීමක් වෙන්නේ නැහනේ. දැන් විසුක දර්ශන බැලුවම ඉන්දිය උත්තත්වාරයේ විසුක දර්ශන වලින් කරන්නේ මොකද? විසුක දර්ශන වැඩිමක් වෙනවද? නැහනේ. පිළිලය ගත්තට වරදක් නැහැ. මම කියන්නේ නැහැ ඒක කෙලින්ම එකපාරට මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ කණ්ඨක කියන එකේ තේරුම ගස්වල ලාටු වලින් හැදෙන කටුව කියන එකයි තේරුම. කණ්ඨක කියන්නේ ගස්වල ලාටු වලින් හැදෙන කටුව. එහෙමනම් 47 වෙනි ඡේදයේ මේක තව විස්තර කරනවා. මෙන්න කාණ්ඨක කියන කාණ්ඨකෝ උත්තම් භගවතාති. ඉතින් මේ විස්තර කරනවා ඒකෙදි සකවාදීන් උත්තර දෙනවා පරවාදීන් අහනවා. ඒක විස්තර කරනවා කාණ්ඨක කියන එකේ ප්‍රභේදයක් තියෙනවා. කාණ්ඨකයයි වදාරන්න ලද්දේ නොවේද? පරවාදීන් උත්තර දෙනවා. එතකොට සකවාදීන් උත්තර දෙනවා ඔව්. එතකොට අනුയോഗය තපනාව ඉදිරිපත් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම අධ්‍යායන ශබ්දය කාණ්ඨකයි වදාරන ලද නම් මේ පරවාදීන් අහන්නේ කාණ්ඨකයයි වදාරන ලද නම් පාපනාව එහෙයින් භවත සමාවන්නහුට වාග් බෙද ඇතේ කිය යුතුයමය. ඔන්න විස්තර කරන තැන. එතන පොඩ්ඩක් ගැළපීම පොඩ්ඩක් බලන්න. ඒ දෙකේ තේරුම. ඊට පස්සේ 47 වෙනි පේජයේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම අධ්‍යානයේ ශබ්දය කාණ්ඨකයි වදාරනගෙන සමානුට වාග් ભેද ඇද්ද? දැන් සකවාදීන් උත්තරේ ඉදිරිපත් කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ සකවාදීන් 47 ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ සකවාදීන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ශබ්දය කාණ්ඨකයි වදාරන ලදගෙන සමවන්නහුට වාග් ભેද ඇද්ද? පරවාදීන් උත්තර දෙනවා එසේය. ඔව්. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ද්විතිය අධ්‍යානයේ විතක්ක ਵਿਚාර කාණ්ඨකයි වදාරන ලදී. මේකේ විස්තර කරනවා. කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් තෘතිය අධ්‍යානයේ ප්‍රීතිය කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්ථ අධ්‍යානයේ ආස්වාස ප්‍රාස්වාස දෙක කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානංච සමන්දුට රූප සංඥාව කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් විඥානංචාතර සමවන්නහුට ආකාසානංචර කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ආකින්චායතන සමවන්නහුට විඥානංචායතන සංඥාව කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් නේව සංඥා නා සංඥාතන සමවන්නහුට ආකින්චඤ්ඤායතන සංඥාව කාණ්ඨකයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් සංඥා වේදිත නිරෝධය සමවන්නහුට
සංඥා වේදනා දෙක කණ්ඨකයි. ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද? ඔහුට සංඥාත් වේදනා ඇද්ද? එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා මේ අවසාන කරනවා පරවාදීන්. බලන්න කරුණා කරලා සංඥා වේදනා එතකොට තවත් දේවල් ඉගෙන ගත්ත ගොඩාක් දේවල් මේව පැහැදිලි කරගන්න ඕන. මේක සූත්‍රයේ අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ තියෙන්නේ. කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ 48 වෙනි ඡේදයට එන්න කරුණාවෙන් 48 518 නවත්තබ්බන් සමාපන්න අත්ති වචී බේදුල් නවතත් ඒ ප්‍රශ්නම ආමන්තා කියලා උත්තර දෙනවා. භාගතුන් වහන්සේ ආනන්දේ සිකී නම් වූ භාගතුන් වහන්සේ ආර්යත් සම්මා සම්බුද්ධ වහන්සේ අභිභූ නම් ශ්‍රාවක තෙමේ බඹලව සිටියේ දස සහස්‍රී ලෝක ධාතු ස්වරෙන් විඤ්ඤාපනය කළේ. ඕන දස සහසක් වූ ශෝක දාසු වලට ආමන්ත්‍රණය කරා නේද? පරවාදීන් මේ ප්‍රශ්නේ ගේන්නේ. එතකොට බලන්න කරුණා කළා. එතකොට සකවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. සකවාදීන් උත්තර දෙනවා මෙතන බලන්න ආමන්තා. මෙතන චූටි කාරණා දෙකක් තුනක් දැනගන්න ඕන. මේ සිකි ආනන්ද භගවතු අරහතෝ සම්මා අභිභූ කියන මේ අග්‍ර ශ්‍රාවක සම්භව කියන අග්‍ර ශ්‍රාවක දෙන්නෙක් සිකී බුදුරජාණන් වහන්සේට හිටියා. අරුණවතී රාජ්‍යයේ තමයි රාජධානිය තිබුණේ අග්‍ර ශ්‍රාවක යුවල. එතකොට බඹලවදී කරපු දේශනාවක් මේක. බඹලව කරපු දේශනාවක්. මේ දේශනාව මේවායේ තේරුම් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. ඒ මොකද සිකී බුදුහාමුදුරුවෝ දැන් නෝනලා පැහැදිලි වෙන්න ඕන මේවායේ තියෙන මේ කල්ප වශයෙන් නෝනලාට තේරුම් ගන්න ඕන. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා මම මේ කියන්නේ ශූන්‍ය කල්ප තියෙනවා නෝන. සාර කල්ප තියෙනවා. 3 මණ්ඩ කල්ප තියෙනවා. 4 වර කල්ප තියෙනවා. ඊට පස්සේ 5 සාර මණ්ඩ කල්ප කියලා තියෙනවා. ඊට පස්සේ 6 භද්‍ර කල්ප තියෙනවා. අපි ඉන්නේ භද්‍ර කල්පේ. එතකොට මේ කල්ප විසිරෙන ආකාරය කල්ප විසිරෙන ආකාරයේ තියෙන ආකාරය පැහැදිලි කරගන්න ඕන. ඒ මොකද කල්පවල එක එක ආකාරයේ දැන් සාර කල්පයේ තමයි දැන් සත්බුදුවරුන් විස්තර කරනකොට සාර කල්පයේ බුදුහාමුදුරුවෝ සාර කල්පයේ බුදුවරු එක්කෙනයි. මණ්ඩ කල්පයේ බුදුවරු දෙන්නයි. වර කල්පයේ බුදුවරු 3 නමයි. සාර මණ්ඩ කල්පයේ බුදුවරු 4 නමයි. භද්‍ර කල්පයේ බුදුවරු 5 නමයි. එතකොට දැන් මෙතන ඉන්න විපස්සී බුදුහාමුදුරුවෝ සාර කල්පයේ එක බුදුහාමුදුරුවෝ. මණ්ඩ කල්පයේ සිකී වෙස්සබු කියලා බුදුවරු දෙන්නෙක් ඉපදුනා. මේ සිකී බුදුහාමුදුරුවෝ එතකොට මණ්ඩ කල්පයේ බුදුරජාණන් වහන්සේ. එතකොට පැහැදිලි කරගන්න විස්තර කරන ආකාරය ආයුෂ බහින බුදුවරයෙක් උපදින්නේ ආයුෂ නගින අවස්ථාවේ නොවේ. ආයුෂ බහින අවස්ථාවේ. ආයුෂ බහින තමයි බුදුවරු උපදින්නේ. එතකොට පැහැදිලි කරගන්න ඕන පරමාවශ්‍ය වශයෙන් කිසි බුදුවරයෙක් 5න් 4කට වඩා යන්නේ නැහැ. එතකොට විස්තර කරගන්න ඕන. එතකොට සර් තිරුවන් සරණ ඒ 5යි කියනස සාර කල්ප මණ්ඩ කල්ප 6ක් තියෙනවා නෝන. ඔව්. එක තමයි බුද්ධ ශූන්‍ය කල්පය. එක බුදුවරු පහළ වෙන්නේ නැහැ. 2 සාර කල්ප. දෙවෙනි එක සාර කල්ප බුදුවරු එක්කෙනයි. සාර කල්පයේ බුදුවරු එක්කෙනයි. මණ්ඩ කල්පයේ බුදුවරු දෙනමයි. නෑ. වර කල්පයේ බුදුවරු 3 නමයි. බුදුවරු 3 නමයි. 5 සාර මණ්ඩ කියන එකේ බුදුවරු 4 නමයි. භද්‍ර කියන කල්පයේ බුදුවරු 5 නමයි. දැන් අපේ බුදුවරු 4 නමක් ඉපිදිලා කපුසඳු කොණාගම කාශ්‍යප ගෞතම ඊට පස්සේ මෛත්‍රී. එතකොට
භද්‍ර තවත් පොඩි කාරණයක් නෝනලා ඉපදලා ඉන්නේ භද්‍ර කල්පයක. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. ඊටාම සුවිශේෂී කල්පයක් විදිහට විස්තර කරන්නේ. ඒක නිසා පැහැදිලි කරගන්න ඕන ඒවායේ වැදගත්කම හොඳටම කල්පනාවට ගන්න. ඒක වැදගත් විශේෂයෙන්ම දැන් කොණාගම එහෙම බුදුනේ අවුරුදු 30000 බහින කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ අවුරුදු 40000 දී සිකේ බුදුවරු වගේම 70 80 වගේ. එතකොට විනය පිටකේ පැහැදිලි කරනවා උපෝෂතය එහෙම දේශනා කරන්නේ අවුරුදු 6කට සැරයක්. දැන් අපි සති දෙකෙන් දෙකට උපෝෂතය දේශනා කරනවා. එතකොට නවාංග ශාස්ත්‍ර ශාසනය ඊටාම ඩිංගයි. විනය කරපු නෝනල මහත්තයාට පැහැදිලි නේරංජ කාණ්ඩේ පරාජිකා පාළියේ විස්තර කරනවා ඒ කාලේ ඊටාම සුවිශේෂී කාලයක්. ඒක නිසා බුදුහාමුදුරන්ගේ දේශනාව ඊටාම කෙටි. නවාංග ශාස්ත්‍ර ශාසනය ඊටාම කෙටි. විනය ශික්ෂා පනවල නැහැ. ඒක නිසා මල් ආසනේ මල් හුළඟට ගහගෙන යනවා වගේ බුදුහාමුදුරුවෝ පිරිනවන් පෑවයින් පස්සේ ශාසනයත් අතුරුදහන් වෙනවා කියලා තියෙනවා. මේව තේරුම් ගන්න. අනිත් කාරණේ වැදගත්ම කාරණේ ওই කට්ටිය ඉන්නේ මහා භද්‍ර කල්ප කියන මේ බුදුවරු 5 නමක් උපදිච්ච මොහොතක කියනත් එකත් හිතට ගත යුතුයි. හරි. එතකොට මේ කාරණේ නෝනලා අංගුත්තර නිකාය සංයුත්ත නිකායේ තියෙනවා. මේ ගාථාව සංයුත්ත නිකායේ කියනවා. එතකොට සිකී බුදුහාමුදුරන්ගේ කාලේ දේශනා කරපු ගාථාවක් මේක දේශනා කරන්න මේ අබිබු රහතන් වහන්සේ ධක්මලෝය ධර්ම දේශනා කරාම දෝෂාරෝපණය කරනවා. හේතුව බුදුහාමුදුරේ දේශනා. ඊට පස්සේ අබිබු උඩ කොටස පේන්න යට කොටස නොපෙනෙන්න. ඊට පස්සේ යට කොටස පේනවා උඩ කොටස පේන්නේ නැහැ. ඒ විදිහේ ඊට පස්සේ උඩ යට මාරු කරලා ඒ විදිහේ දේශනා කරලා අන්තිමේදී මේ ගාථාව අවසානයේ දේශනා කරන සියලුම දෙනාම විස්මයටපත් කළා. සියලුම දෙනාම ප්‍රසාදයටපත් කළා තමයි මේ ගාථාව දේශනා කරන්න කියලා කියනවා. මේ ආරහත නික්කමත ශුන්්‍යත බුද්ධ ශාසනය කියලා මේ ගාථාව අපි හැමෝම දන්නවා. අංගුත්තර නිකායේ බ්‍රාහ්ම පළවෙනි කොටසේ බ්‍රාහ්ම සංයුත්තේ මේක පරිනිර්වාණ වර්ගයේ තියෙනවා. ආරහත නික්කමත ශුන්්‍යත බුද්ධ ශාසනේ දුනාත මච්චු නෝසේන නලාගරංච කුච්චරෝ කියලා මේ ගාථාව අපේ ප ဋ ාණේ හැම දේශනා කරන ගාථාව. මේක කරුණා කරලා පැහැදිලි කරගන්න අපේ සද්ධර්මය කරපු කට්ටිය ළඟ සංයුත්ත නිකායේ 337 පිටුවල පැහැදිලි කරනවා. මම හිතන්නේ සමා වෙනස ගිය අවුරුද්දේ මධ්‍යම විභාගයට ඔය ප්‍රශ්න තිබුණා ඇවිල්ලා. එහෙනම් හරි. එහෙනම් ටක්. ඒක තමයි පොත්පත් කියවන්න ඕන මේවට ඉදිරිපත් වෙනකොට නෝනලා අත වශයෙන්ම නොඑක් දේශනාවල් අරවම අහන්න පුළුවන් වෙනවා. මේක මෙතන මේ සිකී බුදුහාමුදුරන්ට හිටියා අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නෙක්. සම්භව කියන කෙනෙක්, අබිබු කියන කෙනා. මේ ඊටාම දීර්ඝ මේ අස්ස සමාපත්තිලාභී. ඒ නිසා මේ අබිබු ස්වාමීන් වහන්සේත් එක්ක සිකී බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට වැඩි අවස්ථාවේදී ඒ නොඑක් දෙනා බුදුහාමුදුරුවෝ ඉඳෙද්දී අබිබු මේ රහතන් වහන්සේ ධර්ම දේශනා කිරීම ගර්හාවට ලක් කරනවා. අන්තිමේදී දේශනා කරනවා කොටසක් පේනවා කොටසක් නොපෙනෙන්නේ. ඒ විදිහේ මහා විශ්ව කර්ම ආකාරයෙන් ධර්ම දේශනා කළා. මේ ගාථාව දේශනා කළා දස සහස්‍රී ලෝක ධාතුවට ඇහෙන්නම ගාථාව දේශනා කළයි කියනවා. ඒ දේශනා කළ දෙන්නම අරුණවති නගරයට නැවත ඒ ක්ෂණයකින්ම සම්ප්‍රාප්ත වෙච්ච බව ඒ සූත්‍රයේ විග්‍රහ කරනවා. හොඳයි.
අපි ඊට පස්සේ ඊළඟ කොටසට යන දුක්ඛාර කතා. මේව හොඳ හුඟක් හොඳ කෑලි බෑලි තියෙනවා මේ කතන්දර වල. දුක්ඛාර කතා. නෝනලාට මම මේවා කිව්වද? මේවා ඒ සාධාරණ දුන්නා මුල දේශනය. මේක දුකයි. දුක්ඛාර දුකයි කියනවා. අහෝ දුකයි. දැන් පැහැදිලි වෙනවා අර මේ මහායාන දර්ශනවල තිබෙච්ච කොටස් මම විස්තර කරා. අහෝ දුකයි. අහෝ දුකයි කියවම නිවන් දකිනවා. අහෝ දුකයි කියවම සෝවාන් වෙනවා. එතකොට මේක මාර්ගාංගයක් විදියට. දුක්ඛාර කතා මේකත් මාර්ගාංගයක්. එතකොට මාර්ගාංග 8ක් නෙමෙයි 9ක්. මාර්ගාංගයක් විදියට I'm sorry මට වැරදුනා. හරි මේ මාර්ගාංගයක් විදියට මේක විස්තර කරන්න පටන් ගත්තා. එතකොට මෙතන තියෙනවා බලන්න කරුණා මේක සිංහල කොටසේ තියෙනවා මේ නෝනලා මේවායේ තේරුම් අනිවාර්යයෙන්ම ග්‍රහණය කරන්න ඕන. තෙල දුක්ඛාර මාර්ගාංගයකයි මාර්ග පරියාපන්නයයි ලබ්ධිකත් පූර්ව ශෛලියන් මේ කතන්දරය ගැන මම මීට ඉස්සෙල්ලා පැහැදිලි කරා. ඒ බලන්න සර් තෙරුවන් සරණයි සර් මේවා විස්තර දීලා තියෙනවා කියලා නෑ සර් දීලා නෑ සර්. මට තේරුණා නෑ. සර් කිව්වනේ මේ විස්තර දීලා තියෙනවා කියලා වේලාසනේ. කතාවත් උපකරණ පිළිබඳ නෝට්ස් දෙකයි සර් දීලා තියෙන්නේ. ඔව් හරි නෝනා මම ඊට පස්සේ යම් දේශනාවලදී කිව්වා මහායානේ අහෝ දුකයි කියලා. එහෙම කියන්නේ නැහැ. ඔව් දීලා නෑ මම චෙක් කරා සර්. නෑ සටහන් වශයෙන් මම දුන්නේ නෑ. ඊට පස්සේ මම කිව්වා නෝනලාට. මම විස්තර කරා නෝනලාට අත වශයෙන්ම මේ සටහන් වේදී මන් දුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මං හිතන්නේ කවුරු හරි මහත්තයෙක් කතා කරා ඒ අවස්ථාවේදී මම නොයෙක් රහතන් වහන්සේ මේ ලාගේ නොයෙක් රහතන් වහන්සේ නොදැනීමේ සහතන් වහන්සේ සැක ගැනීමට දුකසේ මාර්ග ඵලයන්ට පත්විය යුතුය. දුකසේ වාග් ભેද ඇත මේව සේරම මම කිව්වා. මේව සේරම කිව්වා. මේව මේ සටහන් වශයෙන් දුන්නේ නෑ නෝනා. මම කියා දුන්නා. මං හිතන්නේ මට මතක කවුරු හරි මහත්තයෙක් අපේ මේ රාජසිංහ මහත්තයාද කොයිදයි කවුරු හරි කිව්වා මේ මහායාන ගැන මොකක් හරි චුට්ටක් දැන්වීමක් කරන්න කියලා. ඒ කියපු දවසක තෙරුවන් සරණයි මමයි කිව්වේ සර් ගැමුණු. අන්න කිව්වා. සර් අපිට ඇහෙන්නේ නැතුව ගියා සර්. විද්‍යාරත් සර්ගේ නම් කටහඬ ඇහෙනවා. ඔව් සර් සම්බන්ධතාවයේ අයින් වෙලා දැන් ආපහු සර් මුලින් ඉඳන් එන්න ඕන. තෙරුවන් සරණයි සර්ගේ මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ. මයික් එක ඔන් කරගත්තොත් ඇහෙනවා. හරි අනේ හරි. ඇත්ත වශයෙන්ම විද්‍යාරත්න මහත්මයාට හුඟාක පින් සිද්ධ වෙනවනේ මම මේ තාක්ෂණයේ බිඳුවේ හිටි තුන්වන්නේ පිහිට වෙන්න ඕන හැම අවස්ථාවකම හැම දවසකම මේ කරන කටයුතු වල අනිවාර්ය කුසල සම්භාරයක් එතුමාට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙනවා. එතුමා නැත්තම් මේ කාර්ය කරගෙන යන්න අමාරුයි. අපිට අපේ මේ එදිරිසිංහ මහත්මයාත් එක දවසක් ඇවිල්ලා උදව් කරා බොහොම. ඒ නිසා හැම අවස්ථාවෙම එතුමන්ලාට පින් දෙනවා. දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අනිත් එක කරුණා කරලා මේක ගැන මම මේ සම්බන්ධ දේශනාවක් ඇතුළතදී මම විස්තර කරා. ඒකෙන්දි මම පොරොන්දුවකුත් වුණා මේ මහායාන දර්ශනය ගැන මේ කටයුතු අවසානයේදී දවසක දේශනාවක් කරන්නම් කියලා. ඒ කොටස් තමයි දැන් මේ කියවෙන්න බලන්න. දැන් ඒ කියපු කොටස් වල කතන්දර මේ එක එළියට එනවා. මේ දුක්ඛාර කතා කියන්නේ අර කියපු
අහෝ දුකයි කියලා කියපු දෙයි එක්තරා ප්‍රමාණික කතාවක්. එහෙනම් පැහැදිලි කරගන්න මේකෙදි මේගොල්ලන් කියන්නේ දුක්ඛාර කතා. දුක මාර්ගාංග එකයි. අහෝ දුකයි කියවන ඒක මාර්ගාංගයක්. මාර්ග පරිපාලන ලබ්ධිගත් වාදීහු ඇත. පූර්ව ශෛලියන් හේ උන්ගේ වාද බිඳුනට මේක අන්තකන ඕනන කරුණා කළ මේවායේ තේරුම් අල්ල ගන්න ඕන බලන්න මේ දැන් දුක්ඛාර කතා. ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර ගොඩේ බලන්න. මට මතක හැටියට වාද කතා දෙකක්ද තුනක්ද හතරක් හරි දීලා මේකේ මේ කතාවල අන්තර්ගතය පැහැදිලි කරන්න කියලා තිබුණා. මේ කතාවල අන්තර්ගතය කියනෝනේ මේ මාතෘකා පාඩේ කියන්න ඕන කට්ටිය. මේ මාතෘකා පාඩයෙන් තේරුම් කරන්නේ මොකද්ද කියලා පිටු කාලෙකින් භාගයකින් කියන්න ඕන. ඒක නිසා මේවා අත්හරින්න එපා. දුක්ඛාර කතා මග්ග පරියාපන්න අන්ති බලන්න. දුක්ඛාර මග්ග පරියාපන්න වේද මාර්ග පරියාපන්න වේද. එහෙනම් මාර්ග පරියාපන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට තවත් මාර්ගයක් තියෙනවා මාර්ගාංග 9යි. එහෙම එකක් නැහැ. එතකොට පැහැදිලි කරගන්න දුක පිළිබඳ මාර්ගයක් ඇති කරොත් අහෝ දුකයි කියලා කියනවනම් එහෙනම් ඒකත් මාර්ගාංගයක් කොට මේ කට්ටිය මේ පරවාදීන් දුක මාර්ගාංගයක් ලෙස ගණන් ගැනීමයි මේ කතාවේ තේරුම. දුකත් අහෝ දුකයි කියන එකත් මාර්ගාංගයක්. දැන් බලන්න දුක්ඛාර මාර්ගාංග මාර්ග පරියාපන්න වේද? ඔව්. මේ කියන්නේ පළවෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ තියෙන. ඔව්. දුක්ඛාර මාර්ගාංග මාර්ග පරියාපන්න වේද? ඔව්. එසේ යම් කෙනෙක් දුක්ඛයයි වචන බෙනෙත් නම් ඔහු හැම මාර්ගය වඩද්ද සකවාදී මේ සකවාදීන් අහන්නේ එසේ නොකිය යුතුමයි. ඇයි මේක විදර්ශක මෙන්න ඉස්සර කර එසේ නොකිය හැම දෙනෙක්ම මෙන්න දැන් අපිත් කියනවනේ අයියෝ දුකයිනේ අපිත් කියනවනේ අයියෝ දුකයි ඒක මාර්ගාංගයක් වෙනවද අපිට මේක එතකොට අවිදර්ශකයන් සඳහා ප්‍රතික්ෂේපිතය කියලා කියන එසේ නොකිය යුතුයි. දැන් අපි විදර්ශනා වඩනවා දැන් මේ මොහොතේ නෑ වඩන්නේ නෑනේ. දැන් අපි වාඩි වෙලා ඉන්නවා. අපිට අත්පා කකුල් ආරෝම වේදනාව වෙනවා. අපි අහෝ දුකයි කියනවා එහෙම කියවෙනවා. එතකොට අපේ මාර්ගයක එතකොට අපි විදර්ශනාව අවිදර්ශකයක්. මෙතන මේ වචන තේරුම් කරගන්න ඕන කරුණා කළ පැහැදිලි වෙන්නම අවශ්‍යයි. මේවා ඊටාම සියුම් කරුණු විදියට ගණන් ගන්න ඕන. එතකොට එසේ නොකිය යුතුයි අවිදර්ශකය. එතකොට නැවතත් දෙවෙනි ප්‍රශ්නේ අහනවා නැවතත් යම් කෙනෙක් දුක්ඛයයි බස් මෙනෙත් නම් ඔහු හැම මාර්ගේ වඩද්ද? වෙනෙත් නම් ඔහු හැම මාර්ගය වඩා දාන්න විදර්ශකයන් සදා එසේය ඕය යස් විදර්ශකයන් සදා බාල පෘථග්ජනෝ දුක්ඛයයි වචන බෙනෙති බාල පෘථග්ජනෝ මාර්ගය වඩා දොන්න බාල පෘථග්ජනෝ කියන්නේ මානසික දුක් කරදර අරමුණ තියෙන හැමෝම බාල පෘථග්ජනෝ කියන්නේ කිසි කුසලයක් වඩන්නේ නැති කෙනෙක් දුක්ඛයයි බෙනෙති බාල පෘථග්ජනෝ මාර්ගය වඩා එසේ නොකීතු එතකොට මෙන්න මෙතන තවත් එනවා මාතු ඝාතක පීතු ඝාතක අරහත් ඝාතක ලෝතේ උප්පාදක සංඝ බේදක දුක්ඛයයි වචන බෙනෙද්ද සංඝ බේදක මාර්ගය වඩද්ද මේවා මාතු ඝාතක පීතු ඝාතක අරහත් ඝාතක ලෝහිත උප්පාදක සංඝ බේදක මහාන කරන්නත් තහනා මේවා මහාන කරන්නත් තහනා. එතකොට දුක්ඛයයි වචන බෙනේ සංඝ බේදක මාර්ගය වඩද්ද එහෙනම් මේගොල්ලන් මාර්ග වඩානවද? එසේ නොකීතු. මෙන්න ඒ කතාව අවසාන වෙනවා චුට්ටයි ඒක නිසා පැහැදිලි කරගන්න ඕන. සත්‍ය වාද මාර්ග විශේෂම කල්පනා කරන්න ඕන මේවා ඊටාම මේ මතවාද වශයෙන් තිබිච්ච එදා තිබිච්ච ආකාරය ඒකට පැහැදිලි කරගන්න ඕන මතවාද හුඟක් තියෙනවා. මේ ඊයේ පෙරේද මට මතක හැටියට මේ මහනුවර ආමුදුරු කෙනෙක් මේ මගේ මේ කිට්ටුව මහත්තයෙක් ටෙලිෆෝන් එකේ ආමුදුරු කෙනෙක් ධර්මයක් දේශනා කරනවා ත්‍රිපිටක කියන එක වැරදි. ත්‍රිපිටකයක් නැහැ. සිත 89ක් ආදී දේවල් වශයෙන් මේව කරන්නේ කවුද? ආදී වශයෙන් දේශනාවක් තියෙනවා කියලා. ඉතින් මේ වගේව අදත් තියෙනවා එදත් තිබුණා. ඒක නිසා කල්පනාවට ගන්න ඕන ඒ කතාවක් තිබුණා මේ ඊයේ පෙරේද ටෙලිෆෝන් එකේ තිබුණා.
හරි. ඊට පස්සේ චිත්තට්ඨිති කතාව විස්තර කරනවා. ඊළඟ කතාව ඒකේ තේරුම චිත්තට්ඨිති කතා. එක සිතක් බොහෝ කල් පවතී. එක සිතක් බොහෝ කල් පවතී. අපි තේරවාදයෙන් මතය මොකද්ද? සිතක ආයුෂ චිත්තක්ෂණයයි. නමුත් බොහෝ කල් පවතී කියලා මේ කතන්දරයක් ඇවිල්ලා තියෙනවා. එක සිතක් බොහෝ කල් පවතී. ඒක චිත්තං දිවසේ තිට්ඨති. අන්න එක් සිතක් දවසක් සිටනේද? මෙතන බලන්න මේ අපේ කරුණාවෙන් මේවා බද ගන්න ඕන. මෙතන බලන්න මේ බලන්න කරුණා කරලා එකම සිතක් බොහෝ කල් සිටිති ලබ්ධිගත් වාදීහු අන්ධකයන් වගේ එකට මම කියා දුන්න අන්ධක කියන්නේ කරුණු කොටස් හතරක්. එහෙනම් එක සිතක් බොහෝ කල් තියෙනවා කියලා ලබ්ධියක් තිබුණා ඉදා. ඒ ලබ්ධිය ගත්ත අය තමයි ඒක විස්තර කරේ. එතකොට සිත පැවැත්මේ විග්‍රහය. සිතේ පැවැත්මේ විග්‍රහය විස්තර කරන්නේ. එතකොට විස්තර කරනවා මෙතන එක සිතක් දවසක් සිටුනේ වේද? පරවාදීන් උත්තර දෙනවා ඔව්. අඩ දිනක් උත්පාදාක්ෂණයෙහි අඩ දිනක් ව්‍යක්ෂණයෙහි සිටුනේ වේද? බලන්න ඒකේ සිංහල පැත්ත මෙන්න විස්තර කරන අඩ දිනක්. ඒ කියන්නේ දවසෙන් භාගයක්. උත්පාදාක්ෂණයේ අඩ දිනක් ව්‍යක්ෂණයේ ඒ කියන්නේ වැයවීමෙත් සිටුනේ වේද? එසේ නොකියති. එතකොට එක සිතක් දෙදිනක් සිටුනේ වේද? බලන්න. එක සිතක් දෙදිනක් සිටුනේ වේද? එසේය. දවසක් උත්පාදාක්ෂණයේ දවසක් ව්‍යක්ෂණයේ සිටුනේ වේද? ඔන්න බලන්න. එසේ නොකියති. අර මූල ප්‍රශ්නෙට එසේ නොකියතු කියන ඒකටම විස්තර කරනවා. දැන් මේ විස්තර කරනවා. එක සිතක් 4 දිනක්. ඊටාම දීර්ඝ කොටසක් විස්තර කරනවා. ඒක කරුණා කරලා බලන්න. එක සිතක් ඒකං චිත්තං චත්තාරෝ දිවසේ තිට්ඨති. එක සිතක් 4 දිනක් සිටුනේ වේද? 8 දිනක් සිටුනේ වේද? 10 දිනක් සිටුනේ වේද? මෙතන බලන්න කරුණා කරලා 10 දිනක් සිටුනේ වේද? 20 දිනක් සිටුනේ වේද? මාසක් සිටුනේ වේද? දෙමසක් සිටුනේ වේද? සාර මසක් සිටුනේ වේද? අට මසක් සිටුනේ වේද? දස මසක් සිටුනේ වේද? අවුරුද්දක් සිටුනේ වේද? දෑවුරුද්දක් සිටුනේ වේද? සාර මසක් සිටුනේ වේද? අට මසක් සිටුනේ වේද? දස මසක් සිටුනේ වේද? 20 වසක් සිටුනේ වේද? 30 වසක් සිටුනේ වේද? 40 වසක් සිටුනේ වේද? 50 වසක් සිටුනේ වේද? 100ක් වසක් සිටුනේ වේද? 200 වසක් සිටුනේ වේද? සිව් 100 වසක් සිටුනේ වේද? 500 වසක් සිටුනේ වේද? 1000 වසක් සිටුනේ වේද? 1000 වසක් සිටුනේ වේද? 2000 වසක් සිටුනේ වේද? 4000 වසක් 8000 වසක් 16000 වසක් කපක් සිටුනේ වේද? දෙකපක් සිටුනේ වේද? සාර කපක් සිටුනේ වේද? අට කපක් සිටුනේ වේද? 16 කපක් සිටුනේ වේද? 32 කපක් සිටුනේ වේද? 64 කපක් සිටුනේ වේද? 500 කපක් සිටුනේ වේද? 1000 කපක් සිටුනේ වේද? මේ බලන්න මේක කල්පනා වෙන්න ඕන දැන්. අර ධාන විපාක ගොඩේ මේ දිගටම කියාගෙන එන්නේ. ද්වේ කප්ප සහස්සාලින් දිත්තේ 2000 කපක් 4000 කපක් සිටුනේ 8000 කපක් 16000 කපක් පැහැදිලි වෙන්න ඕන මේ සේරම දැන්. 20000 කපක් සිටුනේ 40 දැන් මේ අරූපය 40000 කපක් සිටුනේ වේද? 60000 84000 කපක් සිටුනේ වේද? මෙන්න මේ කිව්වේ නේව සංඥා නා සංඥාතර දක්වා මේ ටික දිගටම තිබුණු ආකාරය පැහැදිලි වෙන්නම ඕන. එතකොට කියනවා ආමන්ත. බලන්න පරවාදීන් දෙන උත්තරේ ආමන්ත. සිටුනේ වේද? 16000 සිටුනේ වේද කියලාම ආමන්ත. දැන් එතකොට එක විදියට ධාන විපාක වශයෙන් ලබාගෙන ඒ අය එහෙම නැත්නම් අරූප ධාන විපාක වශයෙන් ලබාගෙන ඒ අය එක සිතකින්මද ඉන්නේ. එක සිතකින්ම වෙන්න බෑ නේද සර්? තෙරුවන් සරණයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එක චිත්තක්ෂණයක් පාසා සිත වෙනස් වෙනවා කියලා කියනවා. ඉතින් හැබැයි මෙන්න මෙහෙම. අපි ධානයක් ප්‍රකෘති තත්ත්වේ නේ
ප්‍රකෘති තත්ත්වයේ ධානයක් වඩනවා නම් ධානය අපි පැය 2ක් හරි 3ක් හරි 4ක් හරි සමහර කට්ටිය පැය 4 8 ඉඳලා 12 වෙනකම් පැය 4 වාඩි වෙලා අඟපත හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට හැබැයි ධානයට සමවැදිලා ධානයෙන් ඉන්නව නම් චිත්ත වීතිය භවාංගගත වෙන්නේ නැහැ. කෙලින්ම ක්‍රියාත්මක වෙවි යනවා. තෙරුවන් සරණයි සර්. කියන්න. තෙරුවන් සරණයි. එතකොට අර සමාපත්තියකට සමවැදිලා ඉන්නකොට අන්න හරි. දැන් එතකොට ධාන සමාපත්තියට සමවැදුනයින් පස්සේ මොකද වෙන්නේ? ධානයේ ඒකේ භවගත වීමක් වෙන්නේ නැතුව දිගටම ධාන වශයෙන් චිත්ත වීති අවසාන වෙවි නැවත ධානයෙන් පටන් නැවත ධානයෙන් ඔහොම වැඩක් වගේ එක දිගට ක්‍රියාත්මක වෙනවා. අදිෂ්ඨාන ඊතර පොඩි මේ ව්‍යාතරයක තියෙනවා තමන් හදාගන්න දැනගන්න ඕන. අපි අදිෂ්ඨාන කරනවා මම පැය 4ක් ඉන්නවා. මම පැය 3ක් ඉන්නවා. මම අද දවල්ට බත් කාලේ රෑ එළි වෙනකන් ඉන්නවා. දවල්ට බත් කාලේ පැය වැඩි රෑ එළි වෙනකන් ඉන්නවා. දවල්ට බත් කාලා එකට ධානයේ සමවැදිලා රෑ එළි වෙනකන් ඉන්නවා. ඉතින් ධාන ක්‍රීඩා කරනවා. එතකොට බොහෝ විට හරි නමුත් සමාපත්තියට සමවැදුනයින් පස්සේ සිත භවාංගගත වෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන්නේ ඒක නෙවෙයි. ඒක නිසා කරුණා කරලා පැහැදිලි කරගන්න. දැන් ඇත්ත වශයෙන්ම අරූපයේ ඉපදිච්ච එක්කෙනෙක් 20ක් 40ක් කල්ප 20000ක් 40000ක් 60000ක් 84000ක් එක සිතම තියෙන්නේ නැහැ. ඒ කට්ටිය විපාකය එතන විඳින්නේ. ධානයට සමවැද සමාපත්තිය නෙවෙයි විපාකයේ වශයෙන් විඳිනවා. එතකොට නොයෙක් අව්‍යාකෘත සිත් තියෙනවා. තවත් පොඩි කාරණයක් අව්‍යාකෘත විශේෂයි. ඒවායේ කල්පනාවට ගත යුතුයි. අව්‍යාකෘත බොහොම වැදගත් කාර්යයක්. ඒවායේ මේ වෙලාවේ මම කියා දෙන්න උත්සාහ කරන්නේ පස්සේ වෙලාවක බලමු. එතකොට ඒ තර්ක වශයෙන් තියෙනවා මේ කට්ටිය මේ අන්ධකයෝ ගත්ත තීරණය ඊට වඩා වෙනස්. අන්ධකයෝ ගත්ත තීරණය ඊට වඩා වෙනස්. හේතුව ඒ හැම කෙනෙක්ම එක සිතකින් ඉන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් පැහැදිලි වෙන්න ඕන. එතකොට පරවාදීන් දෙන උත්තරේ තමයි ආමන්තා කියලා කියනවා. පරවාදීන් දෙන උත්තරේ එතන කියනවා ආමන්තා කියලා කියනවා. බලන්න මෙතන පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. එතකොට සකවාදීන් නැවතත් අර 40 කපක් උත්පාදක්ෂණෙහි 40 කපක් ව්‍යක්ෂණෙහි සිටුනේ වේද මේ 84000 මේක ගන්න දේ 40 කප්පා මෙතන මේ අවසානයේ ඒ කියන්නේ නේව සංඥා නා සංඥා මෙතන 42000ක් උත්පාදක්ෂණයේද 42000ක් ව්‍යක්ෂණයේද කියලා අහනවා. එතකොට කියනවා න හේවං වත්තබ්බෝ කියලා. මෙන්න ඒකං චිත්තං දිවසං තිට්ඨති. මෙන්න නවතත් ප්‍රශ්න අර ඒ මූල ප්‍රශ්නේ ඒකං චිත්තං දවසක් කල් සිටුනේ වේද? දවසක් තියෙන පුළුවන්. එසේ බලන්න ආමන්තා. අතඤ්ඤ ධම්මෝ ඒකාහං බහුම්පි uppajjitva niruddhanti. මෙන්න එක් දින බොහෝ වර ඉපිද නිරුද්ධ වන අන්‍ය ධර්මයෝ ඇද්ද? බලන්න කරුණා කරලා සිංහල පැත්ත බලන්න. එක් දින බොහෝ වර ඉපිද නිරුද්ධ වන අන්‍ය ධර්මයෝ ඇද්ද? එසේය. මෙන්න උත්තර දෙන ආකාරය උත්තරෙන් පස්සේ එසේය කියලා උත්තර දෙනවා. ඊට පස්සේ කරුණා කරලා බලන්න ඒ ධර්මයෝ සිතට වඩා පෙරළන සුදු වෙද්ද? මේ මොනවද මේ කියන්නේ? මේ කියන්නේ චෛතසික අත්තේන්ච ධම්මා ඒකාහං බහුම්පි uppajjitwani මේ එන්න හදන්නේ චෛතසික වලට. දැක්කද? තේහං චිත් ධම්මා චිත්තේන ලහු පරිවත්තාති. මෙන්න මේ කොටස් විස්තර කෙරෙනකොට පැහැදිලි වෙන්න ඕන මේ පටන් ගන්නේ චෛතසික. එහෙනම් එසේ නොකිය යුතුමය කියලා කියනවා.
සිතට උපමායිසක වශයෙන් විස්තර කරනවා. ඊට පස්සේ කරුණා කරලා බලන්න පස්වෙනි ඡේදයට නැවතත් එනවා. තේ ධම්මා චිත්තේන ලහු පරිවත්තාති. ආමන්තා. ඔව්. ඒ ධර්මයේ සිතට වඩා වහා පෙරලන සුළු වෙද්ද මේකේ තේරුම ඒ ධර්මයේ සිතට වඩා වහා පෙරලන සුළු වෙද්ද එසේය ආමන්තා. ඊට පස්සේ ආමන්තා කියලා කියනවා. එතකොට කියන්නේ මේ විස්තර කරන ආකාරය. ඊට පස්සේ සකවාදීන් අනුയോഗය ඉදිරිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් යමෙක් මෙසේ වහා පෙරලන සුළු වේද සිත බඳු අන් එකද ධර්මයකු මම නොදක්මි. මහණෙනි සිත එතරම් වහා පෙරලන සුළු වේදයත් එයට උපමාවකදු අතිශය දුක්කර වෙති වදාළ සූත්‍රයක් ඇත්තේම. ඒ කියන්නේ මේ උත්තර දෙන්නේ සිතේ පෙරලීම. නනෝ උත්තම් භගවතා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුප්පස්සාමි යං එවං ලහු පරිවත්තං යත දීතං චිත්තං යාවංජිතං භික්ඛවේ උපමාපි ද සූකරා. ඒ කියන්නේ මොකක්වත් තවත් මේ උපමාවක් වශයෙන් මොකක්වත් ඉදිරිපත් කරන්න යාව ලහු පරිවත්තං චිත්තන්ති අත්තේව සූත්‍රයක්. එහෙම සූත්‍රයක් තියෙනව නේද කියනකොට ඒක අංගුත්තර නිකායේ මේක සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ විස්තර කරනවා මේ විදිහේ සූත්‍රයක් ගැන. ඒ කියන්නේ සිත වහා පෙරලෙනවා. සිත තරම් පෙරලෙන ඉක්මනින් පෙරලෙන දෙයක් ගැන උපමාවක්වත් බුදුහාමුදුරුවෝ කියනවා ඉදිරිපත් කරන්න අපහසුයි කියලා විස්තර කරනවා. එතකොට විස්තර කරන ආකාරය පස්වෙනි ඡේදය අවසන් කරනවා. පස්වෙනි ඡේදය අවසන් කරන්නේ අනුව පාපනාව එයින් දහම් සිතට වඩා වහා පෙරලන සුළුයි නොකිය යුතුය. එහෙයින්ම ඒ දහම් හු එහෙයින්ම මේක සිංහල පැත්ත එහෙයින්ම ඒ දහම් සිතට වඩා වහා පෙරලන සුළුයි නොකිය යුතුයි කියලා කියනවා. සකවාදීන් පාපනාවේ කියනවා සිතට වඩා වේගයෙන් පෙරලන කිසි දෙයක් නැහැ. එහෙනම් එසේ නොකිය යුතුයි කියලා කියනවා. කරුණා කරලා බලන්න. 6 වෙනි ඡේදයේ කියනවා 6 වෙනි ඡේදයේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයක් ඇත. මහණෙනි යම් පරිදි මකුළුවෙක් අරණෑවල්හි අවිදුනේ ශාඛාවක් ගන්නේ වේද ඒ පිය අනෙකක් ගන්නේ වේද ඒ පිය අනෙකක් ගන්නේ වේද මහණෙනි එපරිදිම චිත්තයයි මනයයිද විඥානයයිද යම් දැයෙක් කියන ලදද චිත්තයයිද මනයයි යම් දැනෙක් කියන ලද්ද විඥානයයි යම් දැයෙක් කියන ලද්ද එය රැයද දවාලද අනෙකක්වම උපදිනේය අනෙකක්වම නිරුද්ධ වේයයි වදාළ සූත්‍රාන්තයක් ඇත්තේ. එහෙම සූත්‍රයක් තියෙන බවත් කියනවා. කරුණා කරලා සිත ඒ තරම් වේගයක් වඳුරෙක් වගේ නොඑක් ස්ථානයට බණින ගැටෙන ආකාරයක් ගැන විස්තර කරනවා. පැහැදිලි කරගන්න 6 වෙනි ඡේදය. එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේය ඒ කරුණින් ඒ දහම් හට සිතට වඩා වහා පෙරලන සුළුයි නොකිය යුතුය. එහෙනම් අනිත් දහම් හු කියන හැමදේම සිතට වඩා වහා පෙරලන සුළුයි නොකිය යුතුය කියලා අවසන් කරනවා. 8 වෙනි ඡේදය කරුණාවෙන් I'm sorry 6 වෙනි ඡේදය විස්තර කරනවා. නැවතත් ඒ ආකාරයෙන්ම එක් සිතක් දවසක් සිටුනේ වේද එසේය ආමන්තා චක්කු විඥානද ආපහු තවත් ලස්සන ආකාරයක් ඇවිල්ලා තියෙනවා. චක්කු විඥාන දවසක් සිටුනේ වේද එසේ නොකියසුහාන චක්කු විඥානේ දවසක් තියන්න බෑනේ. ඒක දැක්කා රූපේ ඉවත් වුණා නම් වෙනත් දෙකක් දැක්කා නම් තකස් ගාලා අවසාන වෙනවා. එතකොට මේ විඥාන සිත තියෙන්නේ නැහැ. එතකොට එසේ නොකිය යුතුයි. ඒක පැහැදිලි කර ගන්න ඕන. කරුණා කරලා ඒ වගේ දේවල් තියෙනවා
ඊට පස්සේ සකවාදී අනුയോഗයේ තියෙන ආපහු සෝත විඥානය, ගාන විඥානය, දිව්හ විඥානය, කාය විඥානය, අකුසල චිත්ත, රාග සහගත චිත්ත, දෝෂ සහගත, මෝහ සහගත, මාන සහගත, ditthi සහගත, විචිකිච්ඡා සහගත, තීන සහගත, උද්ධච්ච සහගත, අහිරික සහගත, අනොත්ප්ප සහගත චිත්තං දිවසං තිට්ඨති. දවසක් තියෙනවද? න හේවං වත්තබ්බෝ. මේව තියෙන්නේ නෑ. ක්ෂණයයි මොහොතයි ඊළඟ සිත එනකොට විනාශ වෙනවා. මේව තියෙන්නේ නෑ කියන එක. ඒකං චිත්තං දිවසං තිද. නැවතත් ප්‍රශ්නේ ආපහු මතු කරනවා. 7 වෙනි ප්‍රශ්නේ සකවාදීන් ආමන්තා කියලා උත්තර දෙනවා. සකවාදී අනුയോഗය නැවත කියලා යේනේව චිත්තේ චක්ඛුං රූපං පස්සති. රූපං පස්සති යන්න. ඇසින් රූප දකින්නේද? ඒ සිතින්ම කනින් ශබ්ද අසාද, ගාන අසාද මෙන්න විස්තර කරන කරුණා කළ බලාගෙන ගාණයෙන් ගාන අසාද, දිවින් රස ආස්වාද කෙරේද, කයින් පහස ස්පර්ශ කෙරේද, මනසින් දහම් දන්නේද? යම් සිතකින්ම මනසින් දහම් දන්නේ නම් ඒ සිතින්ම ඇසින් රූප දකින්නේද? ඕන්න බලන්න. ඒ සිතින්මද ඇසින් රූප දකින්නේ. කනින් ශබ්ද අසන්නවද? නැහෙන් ගඳ අසාද? දිවින් රස ආස්වාද කෙරේද? කයින් පහස ස්පර්ශ කෙරේද? අන්න එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා. දැන් බලන්න මේවා සිතකින් රූප දකිනවා නම් ඒ සිතින්ම ශබ්ද අහනවා නම්, ගන්ධ අහනවා නම්, රස අහනවා නම්, කයින් පහස ස්පර්ශ කරන මනසින් දහම් යම් සිතකින් මනසින් දහම් දන්නේ නම් ඒ සිතින්ම මෙන්න මේ කැලල ඒ සිතින්මද රූප දකින්නේ, ඒ සිතින්මද ශබ්ද අහන්නේ කියලා අහනවා. එසේ නොකිය යුතුයි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ 8 වෙනි ඡේදයට යනවා කරුණා කරලා ඒකං චිත්තං දිවසං තිට්ඨති. ඒකං චිත්තං දිවසං ඒ ප්‍රශ්නේමයි. ඊට පස්සේ පරවාදීන් කියනවා ආමන්තා කියනවා. ආමන්තා කියලා විස්තර කරනවා කරුණා කරලා බලන්න. ඒකේ නවතත් කියන යේනේව චිත්තේන අභික්ඛමති. දැන් මේ සතිපට්ඨානෙ අභික්ඛමති තේන චිත්තේන පටික්ඛමති. මේ සතිපට්ඨානේ ආකාර 22ක් තියෙනවා. ඒක මේ විස්තර කරන්න බලනවා. යේනේව චිත්තේන පටික්ඛමති, තේනව චිත්තේන අභික්ඛමති, යේන චිත්තේන ආලෝකේති, තේනේව චිත්තේන විලෝකේති, යේනේව චිත්තේන විලෝකේති, තේනේව චිත්තේන ආලෝකේති, යේනේව චිත්තේන සමිඤ්ජති, තේනේව චිත්තේන පසාරේති, යේනේව චිත්තේන පසාරේති ආදී වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කොටසක් මේ අරන් තියෙන්නේ. එතන විස්තර කරනවා සතිපට්ඨානයේ සිතේ පිහිටු වීම, සිත පිහිටන ආකාරය, ඒකේ චිත්තද ශක්තිය, එක එක කෙරෙහි සතර සතිපට්ඨානයේ විසීම, සිතේ හැසිරීම, මෙනෙහි කරමින්ම විසීම ගැන විස්තර කරන්නේ. එතකොට අහනවා, එතකොට පරවාදීන් උත්තර දෙනවා න හේවං වත්තබ්බෝ. අහන්නේ මොකද? ඒ සිතින්ම සමිංජන කෙරේද? මේකේ අවසාන කරන්නේ ඒ සිතින්ම යම්ම සිතකින් ප්‍රසාරණය කරේ නම්, යම්ම සිතකින් ප්‍රසාරණය කරේ නම් ඒ සිතින්ම සමිංජන කෙරේද? ඒ සිතින්ම සමිංජන කරේද? ප්‍රසාරණය කියන්නේ දිගාරනවා, සමිංජන කියන්නේ හකුලනවා. ඒ කෙම්මද කරන්නේ. එතකොට කියනවා න හේවං වත්තබ්බෝ. එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා. ආකාසායන්තා දේවානං ඒකං චිත්තං යාවතා යුක්ඛං තිට්ඨති. දෙවියන්ගේ එක් සිතක් ආයු ඇතිතාක් සිටුනේ වේද. මෙතන චිත්තං යාවතා යුක්ඛං චිත්තන්ති. ආකාසානං ඡායතනට ආපු දෙවියන්ගේ සිතක් ආයු ඇතිතෙක් තියෙනවද? ආමන්තා. මනුෂ්‍යයන්ගේ ඒකං චිත්තං යාවත්කං තිට්ඨන්ති. මනුෂ්‍යයන්ගේ එකසක් ආයු ඇතිතෙක් තියෙනවද? මනුෂ්‍යයන්ගේ සිතක් ආයු ඇතිතෙක් තියෙනවද? එහෙම නොකිය යුතු. මෙතනට කියනවා ආමන්තා කියලා, මෙතනට කියනවා
එසේ නොකිය යුතු එහෙම වෙන්න බෑ කියලා. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා විස්තර කරන ආකාරය 528 හරි. ඒ පාර නැවතත් 10 වෙනි ඡේදයට ආකාසානං ඡායතනුපග්ගානං දේවානං ඒකං චිත්තං යාවතා යුකං තිට්ඨති. මේ ආකාසානං ඡායතන කියන්නේ දෙවෙනි සිත, දෙවෙනි අරූපාවචර සිත. ආම්සරි වැරදුනා, මට වැරදුනා. පළවෙනි අරූපාවචර සිත. ඔව්, පළවෙනි අරූපාවචර සිත දෙවියන්ගේ එක් සිතක්. එතකොට මේ පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. ඊට පස්සේ සකවාදී නැවත අනුയോഗයක් විස්තර කරනවා. චතුම්මහා රාජික දේවාන ඔන්න විස්තර කරනවා. චතුර්මහා රාජික දෙවියන්ගේ, තාවතින්ස දෙවියන්ගේ, මෙතන බලන්න තාවතින්ස දෙවියන්ගේ, යාම දෙවියන්ගේ, තුසිත දෙවියන්ගේ, නිම්මාන රති දෙවියන්ගේ, පරිනිම්මිත වසවර්ති දෙවියන්ගේ, බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියන්ගේ, බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ, බ්‍රහ්ම මහා බ්‍රහ්ම දෙවියන්ගේ, පරිත්තාබ දෙවියන්ගේ, අපමානාබ දෙවියන්ගේ, ආබස්සර දෙවියන්ගේ, පරිත්ත සුබ දෙවියන්ගේ, අපමාන සුබ දෙවියන්ගේ, සුබකින්න දෙවියන්ගේ, වේහප්පල දෙවියන්ගේ, ආවිහ දෙවියන්ගේ, අතප්ප දෙවියන්ගේ, සුදස්ස දෙවියන්ගේ, සුදස්සී දෙවියන්ගේ, අකටින දෙවියන්ගේ එක් සිතක් ආයුතක් සිටු නෙවේද? එසේ නොකිය යුතුයි. මෙන්න මෙතෙන්දී නෝනලා සුබකින්න දේවානං වේහප්පලානං දේවානං අවිහ, මෙතන නෝන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? අරූපාවචර අසඤ්ඤ සත්‍ය දාලා නැහැ. අසඤ්ඤ තත්ත්වය අන්න හරි. ඒවා අල්ල ගන්න ඕන නෝනලා. ඒ කියන්නේ හිත නැහැ. ඒක නිසා මෙතන ගත්තේ නැහැ ඒක. මෙතන අසඤ්ඤ භාවයක් නැහැ. ඒක තහස් ගාලා තේරුම් මේ වේහප්පල ගෙවන ඊට පස්සේ අසඤ්ඤ ඊට පස්සේ සුද්ධාවස්. මේ බලන්න. අවිහ තප්ප සුදස්ස තුදත්. මේවා තහස් ගාලා එන්න ඕන නෝනලා හිතට ගන්න ඕන. එතකොට ඒක අසඤ්ඤේ නෑ මෙතන. අසඤ්ඤේ ගන්න බෑ. හරි. තෙරුවන් සරණයි. සර් මෙතන මේ 10 වෙනි අංකයට අයත් මේ සකවාදී අනුയോഗයේ තියෙනවා චාතු මහරජිකාණන් දේවානං. පෙය්‍යාලමට මොකද්ද දාන්න පෙය්‍යාලමට? තාවතිස්සාන. එතන පෙය්‍යාලමට මොකද්ද දාන්නේ සර්? එක පෙය්‍යාලමක්ද තියෙන්නේ? දිගටම පෙය්‍යාලම් තියෙනවනේ. ආහා. ඊට ඉස්සෙල්ලා 10 වෙනි ඡේදයේ මොකද්ද තියෙන්නේ? ආකාං සංචායතන පවාගාන ඒක දේවානං ඒකං චිත්තං යාවතුකං තිට්ඨති. ඒකානං දේවානං චිත්තං යාවකෝං තිට්ඨති. මේ කෑලි වලට දාගෙන එන්නේ. මේ එක්කෙනෙක් ගැනනේ කියන්නේ. ඊළඟ එක්කෙනෙක් කෙනකොට අර වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණ කරන්න ඕන අම්මා. තෙරුවන් සරණයි. තේරුණා සර්. ඒකනේ අර උඩ තවත් පොඩි කාරණයක්. කිසිම පෙය්‍යාලමක් දාන්න තහනම් මම කියා දුන්නා මේවා. කිසිම පෙය්‍යාලමක් දාන්න තහනම් මුළු ටෙක්ස්ට් එක මුලින් දීලා නැතුව පෙය්‍යාලමෙන් දාන්නේ කොහොමද? ඒක ටෙක්ස්ට් එක දොදී. පෙය්‍යාලම කියන්නේ මේට පෙර වාක්‍ය ඛණ්ඩයක දෙකක තුනක හතරක ඉස්සරහා සම්පූර්ණ ටෙක්ස්ට් එකම තියෙනවා. එහෙනම් ඒක කෑල්ල අරගෙන අර උමනාතරට දාන්න ඕන. පෙය්‍යාලමේ තේරුම ඒක. විභාංග කියනකොට පැහැදිලි. ධම්මසංගණී කියනකොට පැහැදිලි. ඒක නිසා ඒ පෙය්‍යාලම් දාන්න ඉගෙන ගන්න කිව්වා. හැම වෙලාවෙම ඒකේ සම්පූර්ණ වාක්‍ය එහෙම නැත්නම් සම්පූර්ණ ධර්මතා විග්‍රහ කරනවා ඊට පෙර ස්ථානයක අවස්ථාවක විග්‍රහ කළා තමයි පෙය්‍යාලම දාන්නේ. මොකද ඇත්ත වශයෙන්ම තවත් පොඩි කාරණයක්. මහත්ය අභිධර්මයේ ස්කන්ධ වශයෙන් කීයද? අභිධර්මයේ ස්කන්ධ වශයෙන් ස්කන්ධ 5යි සර්. 5යි සර්. මොකක් 42000 ස්කන්ධ 5 ධර්ම ස්කන්ධ වශයෙන් 42000ක් තියෙනවා. එතකොට සූත්‍ර පිටකේ 21000යි. විනය පිටකේ 21000යි. විනය පිටකයටයි සූත්‍ර පිටකයයි අභිධර්ම පිටකයයි අභිධර්ම පිටකේ පොත් දෙගුණයක් තියෙනවද? දෙගුණයක් නෑ නේද?
නෑ පෙయ్యాලම් ක්‍රමය නිසා. අන්න උත්තරේ මහත්තයලා මේවත් ඕන ඔය කට්ටිය සර්ව සම්පූර්ණ වෙන්න ඕන නම් මේවත් අවශ්‍යයි. පෙయ్యాලම් නිසානේ මේ පොත් 5ක් 6ක් තියෙනවා. සූත්‍ර පිටකයටත් පොත් 5ක් 6ක් තියෙනවා. අභිධර්ම මේ විනය පිටකයටත් පොත් 5ක් 6ක් තියෙනවා. ඉක්වල් බැලුවම මේකේ ධර්මස්කන්ධ වශයෙන් 42000ක් තියෙනවා. අර දෙකේම තියෙන්නේ 21. ඒක වෙන්නේ කොහොමද? මේ පොත් සමානයිනේ. මේකේ දාලා තියෙන්නම පෙయ్యాල දැන් මෙතනම බලන්න මේ ඡේදයේ මං හිතන්නේ පේලි 10ක් 15ක් වගේ තියෙන. මේක අර මුළු දේවානං ඒකානං චිත්තං යාවතුකං තිට්ඨති කියලා කෑලි දිගටම දාගෙන ගියොත් මේක සම්පූර්ණ පිටුව පිරෙනව නේද මහත්මයා? ඔව් සර්. මේක බලන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕන. ඔය කට්ටිය තුන්වන්න පිටෙන් මේ බැටන් එක ගන්න ඕන ඔය කට්ටිය. මේ බැටන් එක දැන් දරාගෙන ආව ඇති. ඒක නිසා හොඳටම ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ කරුණාවෙන් මේ 11 වෙනි ඡේදයට යන් ආකාසානං ජාතනං උපගතං දේවානං විස්සති කප්ප සහස්සානි ආයු ප්‍රමාණං ආකාසානං ඡායතන උපගතං දේවානං ඒකං චිත්තං විස්සති කප්ප සහස්සානි තිට්ඨති එකම සිතක් සිටුනේ වේද කල්ප 20000ක්ම ආකාසානං ඡායතනේ බලන්න සිංහල ආකාසඤ්ඤාතනේ දෙවියන්ගේ කල්ප 20000ක් ආයු ප්‍රමාණ වේ. ආකාසානන්තන දෙවියන්ගේ එක් සිතක් කල්ප 20000ක් සිටුනේ වේද. එසේ ඔන්න බලන්න මේ දීපු උත්තරේ ඔව්. ඉතින් බලන්න එතනම තියෙනවා මිනිස්යන්ට අවුරුදු 100ක් ආයු ප්‍රමාණය මනුස්සානං ඒකං චිත්තං වස. බලන්න මිනිස්යන්ගේ අවුරුදු 100ක් මිනිසුන්ගේ එක සිතක් අවුරුදු මේ 100ක් අවුරුද්දක් සිටුනේ වේද. එතකොට කියනවා එසේ නොකිය යුතුයි. බලන්න 12 වෙනි ඡේදය ආකාසානන්තාතන දෙවියන්ගේ 20000ක් ආයු පමණ වෙයි. ආකාසානන්තාතන දෙවියන් එක සිතක් 20 කපක් කල් සිටුනේ වේද විස්තර කරනවා. එතකොට 20000 සිතං 20000 කල්පයක් සිටිනද ආමන්තා මේකමයි මේ කොටසමයි. ඊට පස්සේ මෙතනට එනවා කරුණා කරලා පැහැදිලි කරන්න ඕන. ඒක විස්තර කරනවා සකවාදී අනුയോഗය නමත කියනවා චතුම් මහරජික දෙවියන්ට 500 අවුරුදු ආයු වෙයි චතුම් මහරජික දෙවියන්ට. ඊට පස්සේ චතුම් මහරජික දෙවියන්ගේ එක් සිතක් 500 අවුරුද්දක් සිටුනේ වේද. තාත්තිස දෙවියන්ගේ එක් සිතක් 1000ක් අවුරුදු සිටුනේ වේද. 2000ක් අවුරුදු සිටුනේ වේද. 10000ක් අවුරුදු සිටුනේ වේද. 8000ක් අවුරුදු සිටුනේ වේද. 16000ක් අවුරුදු සිටුනේ වේද. කප්පේ පිළිබඳ 3 වන භාගයේ සිටුනේ වේද. එතකොට මේ කල්පය පිළිබඳ 3 වන භාගයේ සිටුනේ වේද. මොකද්ද මේ? අර රූපාවචර බ්‍රහ්ම ලෝකේ පටන් ගන්න දෙවියන්ගේ කල්ප අන්න හරි නෝනා ඊටාම හොඳයි. very good ඊටාම හොඳයි. අන්න ඒකයි මේ කල්පෙන් 3න් පංගුවයි කල්පෙන් භාගයයි ඒක හොඳටම හොඳයි. තේරුම් ගන්න ඕන. මේ රූපාවචර ස්ටාර්ට් කරන ආකාරය ඊටාම හොඳයි. හරි ෂෝක් ඊටාම වටිනවා. තුන්වන්නේ පිහිටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට 12 වෙනි ඡේදය කරුණාවෙන් 530 එන තතරෝ කප්පා තිත්තටි සූ කපක් 8 කපක් සිටුනේ වේද 16 කපක් සිටුනේ වේද 32 කපක් සිටුනේ වේද 60 කපක් සිටුනේ වේද 500 කපක් සිටුනේ වේද කප් 1000ක් සිටුනේ වේද කප් 2000ක් සිටුනේ වේද කප් 4000ක් සිටුනේ වේද 8 කප් 1000ක් සිටුනේ වේද අකනිට දෙවියන්ට 16 කප් 1000ක් සිටුනේ වේද වේ. අකනිට දෙවියන්ගේ එක් සිතක් 16 කප් 1000ක්
සිටුනේ වේද කියලා අහනවා. මෙන්න එතකොට න හේවං වත්තබ්බෝ මේ හා සමානම අනිත් තැන් වල කිව්වා. මෙතෙන්දි කියනවා න හේවං වත්තබ්බෝ කියලා. උතර දැන් බලන්න එකට එක විකෘති වෙන తত্ত্বය විස්තර කරනවා. ඊට පස්සේ කියනවා සිතේ ක්‍රමය මොහොතක් පාසාම උපදිනවා නිරුද්ධ වෙනවා. ඒක නිසා මෙතෙන්දි නෝන තමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක තේරෙන්නේ නැත්තේ හේතුව දැන් අපිට සම්මුති මරණය නම් පේනවා දන්නවා. නමුත් ඒක චිත්තක්ෂණික මරණයකුත් තියෙනවා අපිට. එක මොහොතක් පාසාම අපි ඒ සිතක් පාසාම වියකී යන භාවයට දුර්වල වෙන භාවයට වෙනස් වෙන භාවයට තියෙනවා. ඒක නිසා ෂණික මරණය මේ කට්ටියට තේරුම් ගන්න බෑ. ඒක නැතුව නෙවෙයි තියෙනවා. ඒ ගැන ඒ සිතෙන් මිදෙන්න බැරි කම නිසා විස්තර කරන ආකාරයක් තමයි මේ කියන්නේ. මේව තේරුම් ගන්න ඕන නෝනලා කල්පනාවට ගන්න ඕන. තාම උසස් ආකාරයට විස්තර කරනවා 13 වෙනි ඡේදය. දැන් මෙතන විස්තර කෙරුණේ සේරම මේ සුද්ධාවාස දෙවියෝ අකටිත දෙවියෝ විස්තර කරගෙන ආවා. දැන් එතකොට 13 වෙනි ඡේදයේ පරවාදීන් නැවත අහනවා. මේක දැන් විස්තර කරන්නේ පරවාදීන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මේ දේශනාව අවසාන වෙන්න හදන්නේ. ආකාසඤ්ඤායතන නූපගතං දේවානං චිත්තං මුහුත්තං උප්පජ්ජති මුහුත්තං නිරුජ්ජති. මෙන්න පරවාදීන් අහනවා. එතකොට සකවාදීන් උත්තර මතන්න මෙන්න හරියක. මෙන්න එතකොට පරවාදීන් අනියෝගය ආකාසානං ඡායතන උපගතා දේවා මුහුත්තං වවಂತಿ මුහුත්තං උප්පජ්ජಂತಿ. අන්න එතන කියනවා මෙන්න කතන්දරේ ආකාසානං ඡායතන දෙවියන්ගේ එක් සිතක් ආයු ඇතිතාක් සිටුනේ වේද මොහොතක් පාසා උපදින්නේද. ආකාසාන් දෙවියන්ගේ මොහොතක් පාසා චුත වේද මොහොතක් පාසා උපදිද. එතකොට විස්තර කරනවා. එසේ නොකිය යුතුයි කියලා කියන්නේ මොකද මේක ක්ෂණික සම්මුති ආකාරයෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒක නිසා කියන්න එසේ නොකිය යුතුයි කියලා සකවාදීන් උත්තර දෙනවා. මොකද ප්‍රශ්නේ නගලා තියෙන්නේ පරවාදීන්. ඒක නිසා විස්තර කරනවා කරුණා කරලා. ඊට පස්සේ 14 වෙනි ඡේදයේ එතන පාලි පැත්තේ ටයිපිනර් එකක් තියෙන එක හදා ගන්න ඕනේ. ඒකේ පරවාදී පටිලෝම කියලා තියෙන්නේ. ඒක සකවාදී වෙන්න ඕනේ. පාලි පැත්තේ. ඔව් හරි. ඒක මම ඉතින් ගාදර මට කියන්න අමතක වුණා. ඒක මේ 13 නෝනලා 13 වෙනි ඡේදය ඒක පරවාදී කියන එක සකවාදී. 13 වෙනි ඡේදය පොඩ්ඩක් කරුණා කරලා කරෙක්ට් කරගන්න. ඒකේ ටයිපින් එරර් එකක් මේ ප්‍රින්ටින් එරර් එකක් තියෙනවා කරුණා කරලා. එතකොට විස්තර කරගන්න නැවත විස්තර කරන 14 වෙනි ආකාසාඤ්ඤ දෙවියන්ගේ එක් සිතක් ආයු ඇතිතාක් සිටනේ වේද එසේ කියනවා. එතකොට සකවාදීන් අනුയോഗය ආකාසාඤ්ඤ දෙවියෝ යම් සිතකින් උපදිද්ද ඒ සිතින්ම චුත වෙද්ද. අන්න ඊට පස්සේ අර ප්‍රශ්නේ අහලා ඔව් කිව්වන් පස්සේ කියනවා යම් සිතකින් උපදිද්ද ඒ සිතින්ම චුත වෙද්ද. එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. මොකද ඒ ඉපදුන සිතට පසුපස ඕන තරම් සිත් ඇති වෙන්න පුළුවන්. චුත වෙනකන් සිත් නමුත් උත්පත්ති සිතත් චුත වෙන සිතත් අපි ඉගෙනගෙන තියෙනවා එක හා සමානයි. නමුත් ඊට අතර බොහෝ සිත් පහත් බොහෝ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. කුසල අකුසල කුසල අව්‍යාකෘත සිත් ඕන තරම් එයාට ඇති වෙන්න පුළුවන්. මෙතෙන්දී චුතිපටිසන්ධිය වෙනම තේරුම් ගන්න ඕන. චුතිපටිසන්ධියේදී එකමයි. නමුත් ඒක වෙනම තේරුම් ගන්න ඕන. මේකට පටලවා ගන්න එපා. චුතිපටිසන්ධිය වෙනමයි. චුතිපටිසන්ධියේදී ප්‍රතිසන්ධි සිතමයි චුතියත් ක්‍රියාත්මක කරන්නේ ඒක සිතින්ම කියන පැහැදිලි වෙන්න අවශ්‍යයි.
හරි. ඊට පස්සේ තව කොටසක් තියෙනවා පොඩ්ඩක් අපි හරි. ඊට පස්සේ කුක්කුල කතාව. කුක්කුල කියන එකේ තේරුම ඇවිල ගත්තා, ගිනි ගත්තා කියන එකේ. ගිනි ගත්තා. සීමාවක් නැතුව ගිනි ගත්තා. මහා විශාල කතන්දරයක්. නෝනා පැහැදිලි වෙන්න ඕන මේක බලලා ඊට පස්සේ මම සිංහල පැත්තට යනවා මේකේ. හරි. මේක බලා ගන්න කුක්කුල කතාව. මේක සර්ව සංඛාරයෝ සාල ගුරු මුසු හුණු අලු වැනියයි. හුණු අලු ඒ කියන්නේ ගිනිගත් කට්ටම. හුණු අලු කියන්නේ මේ ගිනිගත් සර්ව සංඛාරයෝ කොටස් වශයෙන් බෙදුම් නොකොට හුණු අලු වැනි වෙද්ද එසේය. පළවෙනි ප්‍රශ්නේ යන්නේ ගිනිගත් කතාවක් තමයි මෙතෙන්දි වෙන්නේ. පැහැදිලි කරගන්න. පැහැදිලි වෙන්න ඕන. දැන් මෙතෙන්දි දැන් මේකට එන්න හේතු තිබුණා. අත වශයෙන්ම තවත් පොඩි කාරණයක් මහත්මයාලට නෝනලාට දැනුම් දෙන්න ඕන. මේ සර්වාස්වාදීන් මේ ධර්මයෙන්ම තමයි මේ විවිධ කතන්දර ගොඩ නැගුවේ. මෙතන මේකට කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ධර්මයෙන්මයි මේ කතන්දර ගොඩනගන්නේ. බුද්ධ දේශනාවම තමයි විකෘති කරේ. බුද්ධ දේශනාවම තමයි අරගෙන නොයෙක් මතවාද වලට අනුගත කරන්න හදන්නේ. එහෙනම් මේකේට පාදක වුණේ මේ කතන්දරේට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන දේශනාව. එතකොට අපි බුදුහාමුදුරුවෝ කියනවා දුක විස්තර කළා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී කියාගෙන කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වම එහෙනම් මේක සේරම දුකයි. මොන්න ගත්ත තැන. එතකොට කුක්කුල කතාව කියන්නේ සබ්බේ සංඛාර අනෝදීන් කත්වා කුක්කුලාති. අනෝදීන් කියන්නේ මේ ඉදිරි නැතිව සේරම විනාශ වෙලා යනවද? අනෝදීන් කත්වා ගිනි ගන්නවද? එතකොට පැහැදිලි කරගන්න ඕන, පැහැදිලිව හිතා ගන්න ඕන මේකට යම්ම කෙසි බුද්ධ දේශනාවේම අනුගත ධර්මතාවයක් ඇදලා අරගත්ත බව පැහැදිලි වෙන්නම ඕන. එහෙනම් මේ කතන්දරේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු කොටස අරගෙන මේ සියලුම දේවල් දුකයි. එතකොට පැහැදිලි කරගන්න ඕන. දැන් අපි දන්නවා දැන් විස්තර කරන ආකාරයේදී බුද්ධ දේශනාව කියලා කිව්වම මේ නොයෙක් ආකාරයෙන් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරා. දැන් අපි උදාහරණයක් ගන්නකො. මේ නිෂ්පර්යාය දේශනා කිව්වෙන් පස්සේ ඒකේ අඩුපාඩු නැහැ. තවත් එකතු කරන්න දෙයක් නැහැ. සප්පර්යාය දේශනා එකතු කරන්න දේවල් තියෙනවා. අඩුපාඩු තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න සියලු පරමාර්ථ ධර්ම නැහැ. නිෂ්පර්යාය දේශනාවල සියලු පරමාර්ථ ධර්ම අඩංගුයි. ඒ විදිහේ කතන්දර තියෙනවා අපි. එහෙනම් පැහැදිලි කරගන්න ඕන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියුවෙන් පස්සේ ඒ දේශනාව තියෙනවා. එතකොට හැම දෙයක්ම දුකද අපිට? සැපක් නැත්තම් මේ ලෝකේ කාම ලෝකයට ඇලෙන්නේ නැද්ද කවුරුවක්වත්? දැන් අපි මැරෙනකොට අපි මීට වඩා හොඳ තැනක් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? එහෙනම් ඒ වගේ ධර්ම කොටස් එකතු කෙරෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ සපත් දේශනා කරා ඒක වෙනස් වෙන ආකාරයක් දේශනා කරා දුකක් දේශනා කරා. ඒකයි මේකේ තේරුම. මේක ගණන් ගත යුත්තේ ඒ විදියට අපි තේරවාදී ආකාරයෙන්. එතකොට
මේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියුවෙන් පස්සේ හැම තැනම ඉතිරි නැතිව හැම අවස්ථාවෙම දුක්මද කියන ප්‍රශ්නේ අපිට ඇති වෙනවා. එහෙනම් කරුණාවෙන් අපි මේකේ මාතෘකාව විස්තර කරගෙන බලන්න. එතකොට ගිනිගත් ආකාරය ගිනි අපාය වගේ වචනක් තියෙන මේ අපායකුත් ගිනිගත් අපාය කියලා ඒ වගේ නමකුත් තියෙන දේශනාවක් තියෙනවා. එතකොට පැහැදිලි කරගන්න පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සංඛාරා අනෝදි කත්වා කුක්කුලාතේ සංඛාරය කොටස් වශයෙන් බෙදුම් මොකට හුණු අලු වැනි වෙද්ද. ඔව් හුණු අලු වෙද්ද හුණු අලු ආයු වෙද්ද එසේය. මෙන්න විස්තර කරනවා. මෙන්න විස්තර සුඛ වේදනා ඇත්තේම කායික සුඛ වේදනා සුඛයයි දිව්‍ය සුඛ මානසික සුඛ ලාභ සුඛ සත්කාර සුඛ ඥාන සුඛ ශායන සුඛ ऐश्वर्य सुख आधिपत्य सुख गृही सुख सामान्य सुख शास्त्रव सुख अनाश्रव सुख उपदि सुख निरुपदि सुख सामिच सुख निरामिष सुख सप्रीतिक सुख निष्प्रीतिक सुख ध्यान सुख विमुक्ति सुख काम सुख नैष्क्राम्य सुख प्रत्यवेक्ष सुख प्रत्यवेक्षा किरीम सुख उपशम सुख संबोध सुख में विस्तार करना. प्रत्यवेक्षा उपसमय संबोध सुख किया है. පවිවේක සුඛ කියන්නේ ප්‍රත්‍යවේක්ෂ පවිවේක සුඛ කියන්නේ ප්‍රත්‍යවේක්ෂ සුඛද පවිවේක සුඛ සර් I am sorry make a praviveksha oh no विवेक सुख है प्रविवेक्ष make a प्रत्यवेक्ष नेवी प्रविवेक सुख මෙතන विवेक सुख නෝනා මේක විවේක සුඛ. දැන් උපශම සුඛ කියව උත්තරීතර අවබෝධ මේ උපශම උත්තරීතර අවබෝධය. එතකොට මේ කෙලෙස් තවන සම්බුද්ධ සුඛ කෙලෙස් තවන සුඛ. එතකොට ප්‍රීතික කෙලෙස් නැති කාමසප්ප ගෘහී සුඛ කියන්නේ ගෘහී සුඛ කියන්නේ කාම භෝගීව ජීවත් වීම කාමසප්ප සුඛ. सामान्य सुख शास्त्रव सुख शास्त्रव अनाश्रव सुख කියන්නේ ලෝකෝත්තර. ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අහනවා මේ අහනවා සම්බුදු සුඛය කියයි. එතකොට පරවාදීන් දෙනවා එසේ කියලා උත්තර දෙනවා. එතකොට නැවත අහනවා අනුയോഗ තපනාව ඉදින් කායික සුඛ සම්බුද්ධ සුඛයයි සුඛ වේදනා ඇත්නම් මේ බලන්න මේ දෙක මෙතන පෙయ్యాලම අපේ මහත්තයා මෙන්න පෙయ్యాලම මේ ටික මෙතෙන්ට දාන්න ඕන. මේ පෙయ్యాලමක ස්වરૂපය මේ තියෙන්න ඕන. මහත්තයා ගමනු මහත්තයා මේ පෙయ్యాලමක ස්වરૂපය. ඔව් සර් මුල වචනේ තියෙනවා අග වචනේ තියෙනවා. දැක්කද? මෙන්න මුල වචනේ කායික සුඛ වේදනාවක් තියෙනවා. කායික සුඛය ඕන්න පළවෙනි වචනේ. මෙන්න සම්බෝධ සුඛ මෙන්න පෙయ్యాලම. මෙන්න පෙయ్యాලම. එහෙනම් මුල වචනේ තියෙන්න ඕන අග වචනේ තියෙන්න ඕන මැද පෙయ్యాලම. ඔන්න පෙయ్యాලම සුඛ වේදනාවක් නම් භවත එකරුණින් සර්ව සංකාරයෝ අවදි නොකොට උෂ්ණ භාෂ්ම සාදෘශ්‍යයි නොකිය යුතු. එහෙමනම් භවත ඒ කරුණෙන් සර්ව සංකාරෝ අඩුපාඩු නැතුව උෂ්ණ භාෂ්ම සදෘශ්‍යයි නොකිය යුතු. එහෙමනම් මේ සබ්බේ සංඛාරා දුක්ඛ වේදනා දුක්ඛ චේතසික දුක්ඛ ශෝක පරිද්දව දුක්ඛ දෝමනස් උපායාසාති විස්තර කරනවා කරුණා කරලා. නොච වතරේ වත්තබ්බෝ සබ්බේ සංඛාරා අනෝදින් කත්වා කුකුලාති. අනෝදින් කියන්නේ ඉතිරි නැතිව සම්පූර්ණයෙන්ම අනෝදින් කත්වා කුකුලාති කියන්නේ ගිනි ගත්තද ගිනි ගන්නවද එහෙම නැත්නම් මේ විනවද උස්තෙන් සම්පූර්ණ වෙනවද කියලා විස්තර කරනවා කරුණා කරලා. ඊළඟට දෙවෙනි ඡේදයට එන්න දෙවෙනි ඡේදයේ සර්ව සංඛාරෝ අනුවිදි කොට උස්න සම්බ සබ්බේ සංඛාරා අනෝදින් කත්වා කුකුලාති. එතකොට විස්තර කරනවා ආමන්ත
ආමන්තා කියලා විස්තර කරනවා. සබ්බේ සංඛාරා දුක්ඛ වේදනා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්සු පායාසි. මෙන්න විස්තර කරනවා ඒක කායික දුක්ඛ චෛතසික දුක්ඛ පායාස පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසි මෙසේ සර්ව සංඛාරෝ දුක් වේදනා සහගත වෙද්ද. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා. ඊට පස්සේ තුන්වෙනි ඡේදය I'm sorry නෝනලා කරුණාවෙන් මෙතන වෙනස් කරගන්න තුන මෙතන පරවාදී නෙවි සහවාදී නෙන්න වත්තබ්බං සබ්බේ සංඛාරා අනෝදීන් කත්වා කුකුලාති. මේක ඒක පරවාදී වෙන්න ඕනේ සර්. නෝන පාලි පෙළ වෙනස් කරගන්න. පාලි පැත්ත පරවාදීන් වෙන්න ඕන. සිංහල පැත්ත හරි. මෙතන පරවාදීන් නෙවෙයි. මෙතන පාලි පැත්තේ සහවාදීන් වෙන්න ඕන. සිංහල පැත්තෙත් සහවාදීන් ඕන. මේ දෙක කරුණා කරලා වෙනස් කරගන්න පොඩ්ඩක් එතන වැරදි. මේ දෙක මේ කියවන්න බෑ. මෙතන මේ අනිත් තවත් පොඩි කාරණයක්. දැන් මෙතන අවදි නොකොට කුකුල සද්දසේ නොකිය යුතුද? මෙතන එන්න ඕන පරවාදී. මේක හරි. ඇයි? මේ ප්‍රශ්නේ තියෙන්නේ නකාරය. එහෙනම් මෙතන හරි. එහෙනම් පාලි පැත්ත වෙනස් කරගන්න ඕන කරුණා කරලා. ඔන්න මේක වෙනස් කරගන්න ඕන. මේක පරවාදීන් නෙමෙයි සකවාදීන් වෙන්න ඕන. සකවාදී වෙන්න. ඔව්. ඒක වෙනස් කරගන්න කරුණා කරලා. එතකොට කියනවා සර්ව සංඛාර අවදි නොකොට කුකුල සද්දසේ නොකිය යුතුද එසේ කියලා කියනවා. හොඳයි. ගොඩාක් තියෙනවා තව මේකේ විස්තර කරන්න ඕන හරියට අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම තරුණම්නේ අද නෝනලා කරුණා කරලා ලබන සතියේ ඉරිදා 8 මාර්ට එන්න තරුණානි පිටින් අපි සත්‍ය ප්‍රකරණයක් ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා නෝනලා කරුණාවෙන් පොඩ්ඩක් අනුග්‍රහයක් දක්වන්න. මොකද වැඩට යන කට්ටිය එහෙම ඉන්නවා. ඒක නිසා ඉරිදා තමයි මේව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට කරුණා කරලා ඒකට එකඟ වෙන්න. දරුවන් සරණෙන් අපි දේශනාව නතර කරනවා. මහත්මයාලා ප්‍රශ්න ආරම්භවා තියෙනවා. උත්තර ගේන්න. ඊළඟට ප්‍රශ්න පත්‍ර මම සෙට් 4ක් එවලා තියෙයි. මං හිතන්නේ අද හෙට හම්බ වෙයි කියලා. ගොඩක් ඒවා ඊට පස්සේ ඒවා මම අවසාන ප්‍රශ්න පත්‍ර ටිකක් එවන්න බලනවා. තුන්වැනි පිටෙන් අපි දෙවියන්ට පින් දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ ශාසනං තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි නෝනා.